ජාත්‍යන්තරය හරහා කොහොමද මෙතනදී මේ පෝට් කැට් කියන එක පෝට් කැටියට කියන එක නැත්නම් ඉක්මාන් ලයින්ස් කියලා අපි ඉස්සර පාවිච්චි කරා පෝට් කියන එක තමයි දැනට මේ වැඩිපුර පාවිච්චි වෙන්නේ. ඒක අරමුණු කරගත්තට පෝට් කියන එක අපි හඳුන්වන්නේ Central Venous Access Devices එකට. මේක Central Venous Access Devices නැත්නම් CVADs කියන ගණයට තමයි පෝට් එකත් වැටෙන්නේ. පෝට් එක කියන්නේ එකෙන් එක කොටසක් විතරයි. ඇහෙනවද මයික් එක ඕනද? ඇහෙනවනේ. පෝට් එක කියන්නේ Central Venous Access Devices CVADs කියන එක කෑල්ලක් විතරයි. ඒතර මේකෙදි අපි දන්න පෝට් එක දන්නේ නැති වුණාට දන්න කෑලිත් තියෙනවා. මොකද අපි Central CVP line කියලා පාවිච්චි කරන Central Venous Access Devices එකක් තමයි. ඒක අපි පාවිච්චි කරන පරමාර්ථය වෙනස්. අපි ලෙක්චර් එක ඉස්සරහට යනකොට මොකක්ද මේක ඇතුළේ කතා කරන්නේ කියන ඔයාලට පැහැදිලි වෙයි. මගේ මේ දේශන ඇතුළේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන අනුමාතෘකා ටික තමයි ඔය තියෙන්නේ. ඉන්ට්‍රොඩක්ෂන් එකක් කියනක මේ මොකද්ද? ලයින් එක මොකද්ද කියන එක CVDs කියන්නේ මොකද්ද කියන ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඉන්සර්ෂන් කියන එකේදී සර්ජිකල් ටෙක්නික්ස් ගැන මම ලොකුට කතා කරන්නේ ඒක අපේ පාර්ට් එකක් නොවන නිසා නර්සින් පැත්තට දාලා ඉඳලා නමුත් අපි පෝට් එකක් පේෂන් කෙනෙකුට දාලා තියෙනවා නම් කොහොමද මේක තියෙන්නේ අපේ ශරීරයේ තියෙන්නේ කොහොමද කියන එක දැනගන්න අවශ්‍ය නිසායි සර්ජිකල් පැත්ත චුට්ටක් ටච් කරනවා ලොකු වැඩේ ගැන මම කතා කරන්නේ නැහැ. ඊළඟට මේක CVDs කියන එක ඇත්තටම long term catheters උඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. දන්නවනේ පෝට් පාවිච්චි කරපුවා ඉන්නවද වාට්ටු වල හරි කොහරි දැන් පෝට් පාවිච්චි කරන කට්ටිය. පෝට් එකක් කියන්නේ long term පාවිච්චි කරන්න පුළුවන් catheter එකක් නැත්නම් access එකක් device එකක්. ඒතර මේකෙදි අපිට දිග කාලයක් උඩ කාලයක් තියාගන්න නම් මේක හැම වෙලාවෙම ගනුදෙනු කරන්නේ රුධිර සංසරණ පද්ධතියත් එක්ක. එතකොට රුධිර කැටි ගැසීම වළක්ව ගන්න අපිට අවශ්‍යමයි දිග කාලයක් තියාගන්න නම් ගොඩ කාලයක් තියාගන්න නම්. එතකොට අපිට හෙපරින් ලොක් එක මේකට දාන්න අවශ්‍ය වෙන සාමාන්‍ය CP ලයින් එක අපි හැන්ඩල් කරනකොට හෙපරින් ලොක් එකක් දාන්න. ඒ වගේ හෙපරින් ලොක් එක ගැන මම කතා කරනවා. ඊළඟට මේක ඩ්‍රෙසින් චේන්ජින් කියන එක ඇත්තටම පෝට් එකට ගොඩම අදාළ වෙන්නේ නැහැ. නමුත් තව තියෙනවා හික්මල් ලයින්ස් කියලා මම ඒක කියනවා. ඒකෙදි අපේ ශරීරයෙන් එළියට කොටසක් තියෙනවා. ඒක නිසා හැම වෙලාවෙම ඕපනින් එකක් තියෙනවා අපේ ස්කින් එකේ. ඒතකොට එතන ඩ්‍රෙසින් එකක් දාන්න වෙනවා. එතන හැන්ඩල් කරන විදිහ ගැන කතා කරනවා. ඊළඟට අපි මේක පාවිච්චි කරන්නේ Central Venous Access Devices කියන පාවිච්චි කරනවා ට්‍රීට්මන්ට් වලට. නැත්තම් බ්ලඩ් එකත් එක්ක රුධිර සංසරණ පද්ධතියත් එක්ක කරන ඕනම ගනුදෙනුවකට මේක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් බ්ලඩ් සැම්පල් ගන්න අපිට ට්‍රීට්මන්ට් කරනවා වගේම සේලයින් දෙනවා වගේම බ්ලඩ් සැම්පල් ගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඩෝල් ඇස්පිරේෂන් කියලා මම ඒක සඳහන් කරනවා. ඊළඟට ඩ්‍රග්ස් දෙනකොට කොහොමද දෙන්නේ මේක ප්‍රොසීඩර් එක ලොකු වෙනසක් නැහැ. එකින් එකට මම කතා කරනවා. ඊළඟ මේක ලොන්గ్ ටර්ම් කැතියර එකක් කියලා මම කිව්වා මේක ගොඩ කාලයක් තියාගන්න බැරි වෙන්න හේතු තියෙන්නත් පුළුවන්. ඒතර ඒවට මොනවද ප්‍රධානම හේතු? ඔබ්ස්ට්‍රක්ෂන් කියන එක. අපි CP ලයින් එකක් ගත්තත් බ්ලොක් වෙලා තියෙන එක වැඩ කරන්නේ නැහැ කියලා අපි කතා වෙනවනේ. ඒ වගේ මේකෙදි ඔබ්ස්ට්‍රක්ෂන් එක තමයි ලොකුටම බලපාන්නේ කාලයක් තියාගන්න එක වළක්වන්න. ඒතර මේක ගොඩ කාලයක් තියාගන්නවා නම් ලයින් එක හෙල්දි විදිහට තියෙන්න ඕන. ලයින් එකේ ප්‍රශ්නයක් ඇති නොවෙන්න ඕන. දිගින් දිගට තියාගන්න. එතකොට ඒකෙදි මොනවද අපි හෙල්ත් එඩියුකේෂන් කරන්න කියන එක තමයි කතා කරන්නේ. ওই ටික තමයි මම මේ CVDs කියන මාතෘකාවට කතා කරන්න බලාපොරොත්තු වෙන අනුමාතෘකාව. දැන් ඔයාලට ක්වෙස්චන් එකක් හම්බුනානේ කලින් නේ. නේද දැන්? Google ෆෝමැට් එකකට ඔයාලා දුන්නානේ උත්තර. දැන් මම මේ කතා කරන දේවල් ඔයාලට ඒකට උත්තර හොයාගන්න මදි නා. මොකද මම කතා කරන්නේ මට මෙතෙන්ට අවශ්‍යයි කියලා හිතන දේවල්. එතනින් එහාට ඔයාලට යමක් දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් තේරෙන විදිහට ඒ ප්‍රශ්න ටික උත්තර දී ගන්න බැරි නම් ඒ ගැටලුව මගෙන් අහන්න ඒකට උත්තරේ මම ඔයාලට දෙන්න පුළුවන්. මම CVDs Central Venous Access Devices අකුරු පැහැදිලිද? කාලයක ටිකක් මතක. ඒතකොට පෝට් එකක් කියන්නේ එක දැනක් විතරයි. පල්ලෙහාම රතු පාටින් දාලා තියෙන පෝට් කියන එක කොටසක් විතරයි. ඒතකොට Central Venous Access Devices සාමාන්‍ය මේන්ලි කොටස් දෙකකට කඩනවා. Central Venous Catheter CVC කියන එකයි Peripheral Center Catheter කියන එක PICC line කියලා පාවිච්චි කරන්නේ. PICC line කියන ඔය කොටස් දෙකකට කඩනවා. කියන්නේ Peripheral insert කරන එකයි Central Venous Catheter insert කරන එකයි කොටස් දෙකකට කඩනවා. එතකොට පෝට් කියන එක අපිට දාලා වෙන්නේ Central Venous එකට. මේජර් වෙන් එකකට දාන එක තමයි පෝට් වලට පෝට් කියලා අපි හඳුන්වන්නේ. එතකොට Central Venous Catheter CVC කියන එකේ Tunnel Catheter Implanted Catheter. එතකොට ඒ වචනේ තේරුමෙන්ම ඒක නැති ඔයාලට. ඉම්ප්ලාන්ටඩ් ඒක නාක් එක කොහරි තැනක ප්ලාන්ට් කරනවා.
අනිත් එක ටනල් කැතියට. ටනල් කියන උමගක් වගේ එකක් තියෙනවා නැත්නම් එළියට ඕපන් එකක් තියෙනවා. ඒක මම අර කිව්ව ඩ්‍රෙසින් චේන්ජ් ප්‍රොසීජර් එක කතා කරනවා කියලා. ඒක හික්මාන් කැතියට කියන එක තමයි අපි මුලදිම මෙහෙදි පාවිච්චි කරේ. අපි කොහොමද ගන්න කාලේ හික්මාන් කැතියට තමයි සාපික් තමයි පාවිච්චි කරේ. පෝට් කියන එක කලාතුරකින් ඒ කාලෙත් පේෂන්ට්ට දැම්මා. වැඩිපුර පාවිච්චි කරේ හික්මාන් කැතියට. ඒතර ඒ කාලේ අපි හික්මාන්ස් කැතියට ගැන ගොඩක් දැනගන්න අවශ්‍යතාවය තිබ්බා. මොකද ඒක එළියට හැම වෙලාවෙම කැලලක් තියෙනවා. මේ ලයින් දෙකේ වෙනස පික් ලයින් කියන එක මොකද වෙනස ඉස්සරහට කතා කරනවා. මේක ප්‍රසන්ටේෂන් එක දාලා යන්න ඕන නම් ඉල්ලලා. කියන්න ඕනද? ප්‍රැක්ටිකලි පෝට් එකක් හැන්ඩල් කරනයි කරපුවා ඉන්නවද? දැන් වාට් වල පෝට් තියලා ඉන්නවද? කොහරි වාට් වල නැද්ද? CB ලයින් එක හැන්ඩල් කරන තරක්වත් නැද්ද? නැද්ද? ඒතර මේකේ අපි දැන් ලයින් එක තියෙන්නේ කොතනද තියෙන්නේ කොහොමද කියන එකත් එක්ක ප්‍රොසීඩියර් එක වෙනස් වුණාට අපේ අවසාන ටාගට් එක මේ කොයකදීත් එකයි. ඒ කතා කරනකොට ඒක තේරෙන්නේ මොකද්ද මගේ අරමුණ කියන්නේ. මේ අරමුණ එකයි අවසාන වශයෙන් අපි මේ හැන්ඩල් කරන හැම ලයින් එකකම. මම අර කතා කරලා හික්මාන්ස් කැතීටර් කියන එක. CVC Central Venous Catheters කියන එකේ හික්මාන් කැතීටර් පෝට් කියලා දෙකෙන් හික්මාන් කැතීටර් කියන එක. ඔන්න මේ වගේ එළියට ලුමන් දෙකක් තුනක් තියෙනවා දෙක. සිංගල් ලුමන්, ඩබල් ලුමන් එහෙම තියෙනවා. ට්‍රිපල් ලුමන් එහෙම තිබ්බා. ඒක කලර්ස් වලින් අර CVP ලයින් එකේ වගේම තමයි එක එක පාටි ඩයමීටර් එක ටියුබ් එක ඇතුලේ ඩයමීටර් එකත් එක්ක කලර් එක වෙනස් කරලා තියෙනවා. ඒක හික්මාන්ස් කැතීටර් කියන එක. ටනල් දෙකට තමයි ඔක ගැනේ. ඒකෝ මේකෙදි දැන් හිතන්න ලයින් එක දාලා ඇඟෙන් එළියට හැම වෙලාවෙම කෑල්ලක් තියෙනවා. කොටසක් එළියට තියෙනවා. ඒතර මේකේ ස්කින් එකේ කොහේ හරි ඩැමේජ් කරපු තැනක් තියෙන්න එපා ලයින් එක එළියට එන්න. එතකොට එතනින් අපිට ඉන්ෆෙක්ෂන්ස් යන්න පුළුවන්. මේක මම කියන්නේ CVC කියලා සෙන්ට්‍රල් විනස් කැතීටර්ස් ගන්නේට වැටෙන්නේ කියලා. ඒතර මේක හાર્ට් එකට කිට්ටුවට තමයි වැටෙන්නේ. මම කතා කරනකොට තේරෙනවා හાર્ට් එක කිට්ටුවට තමයි වැටෙන්නේ. මොනවා හරි ජර්ම් එකක් ලයින් එකකින් ගියොත් වැඩි වෙලාවක් යන්න නැතුව අපිට හાર્ට් එකට අතන ඉතින් ටක් ගාලා ශරීරය පුරා බෙදා හැරෙනවා. පෙරිපරලි යනවට වැඩි ටිකක් ඩේන්ජර් එක. කියනවනේ අපි වැඩිපුර හැන්ඩල් කරනකොට පික් ලයින් එකක් හැන්ඩල් කරනකොටත් එහෙමයි. CP ලයින් එක හැන්ඩල් කරනකොටත් එහෙමයි. ඒතර මේක එළියට තියෙන නිසා මේකෙදි ස්ටෙරිලිටි කියන එක හරියම තදින් අපි බලනවා. පෝට් එකේදී නෑ නෙවෙයි. මේකෙදි තදින්ම බලන්න ඕන. මොකද මේක එළියට තියෙනවා. පේෂන්ට් හැම වෙලාවෙම අපි යටතේම නෙවෙයි ඉන්නේ. ඒතර පේෂන්ට් ගෙදර යන වෙලාවකදී නැත්නම් ළමයි විශේෂයෙන් මේක පීඩියාට්‍රික් අයට පාවිච්චි කරනවා. ගෙදර යන වෙලාවකදී ළමයික මේක ඩැමේජ් කරගන්න පුළුවන්. අර ක්ලෑම්ප් එකක් තියෙනවනේ. ක්ලෑම්ප් එක උඩින් කොහෙන් හරි කපා ගත්තොත් කැඩුනොත් දිගටම බ්ලීඩ් වෙන්න පුළුවන් අපි කැනලා එකක්. ටර්නික් කරලා තියෙන වෙලාවක කැනලාගෙන් බ්ලඩ් එනවා වගේ උතන තියෙන්න පුළුවන්. ඒතර මේක අනල් කැතීටර් කියන එක හික්මාන් කැතීටර්. මේක මුලදී අපි ගොඩ පාවිච්චි කරා දැන් හරි මඩුයි පාවිච්චි කරනවා මම හිතන්නේ දැන් හොස්පිටල් එකේ පේෂන්ට් කෙනෙක්ට ඉන්නවා කියලා දන්නේ. සමහරවිට ප්‍රයිවට් සෙක්ටර් එකේ නම් තියෙනවා. නමුත් වැඩිපුරම යන්නේ පෝට් එකට. පෝට් එක මීට වඩා සේෆ් පේෂන්ට් එකට. ඉස්සෙල්ලගේ පෝට් එක. ඉස්සෙල්ලගේ හික්මාන්ස් කැතීටර් දැන් පෝට් එක. පෝට් එක කියන එක දැකලා තියෙනවද පෝට් එක? කඩපු නැති පැකට් එකක හරි දැකලා තියෙනවා මම ගාව සාම්පල්ස් වගේ තිබේ සාම්පල් ටික මේ වගේම ලෙක්චර් එකට ගිහලා කොහෙද හරි මිසින් වුණා. දැන් ස්ටෙත් එක වගේ එකක් තමයි තියෙන්නේ මේක. ඒක උඩට පේන්න පොඩි රවුමක් තියෙන පැත්තේ ස්ටෙත් එකේ නම් ලොකු පැත්තයි පොඩි පැත්තයි දෙපැත්තේ පොඩි පැත්තේ තියෙන පොඩි සාමාන්‍යයෙන් ඔය පෝට් එක දැම්මත් හික්මාන් එක දැම්මත් සබ්ක්ලයින් වේන් එකට දාලා යන්නේ ක්ලැවිකල් බෝන් එකට යටින් තමයි සබ්ක්ලයින් ඕන් එක යන්නේ ඇන්ටොමික මතක ඇතිනේ යන්නේ එතකොට අපේ ආම් එකක් මූව් කරනකොට එහාට මෙහාට නේ ක්ලැවිකල් බෝන් එකෙන් තමයි මේක අපේ මේ පොසිෂන් එක තියාගන්නේ ඉදීම නැවිලා නම් තියෙන්නේ කියන්නේ සුපිරිය වෙන කාවයකට කිට්ටුවෙන් පන්ච් කරොත් ළඟින් නැවෙනවනේ ඒතර බ්ලොක් වෙන්න තියෙන chance එක වැඩි ලයින් එක පාවිච්චි කරන්න ගොඩ කාලයක් පාවිච්චි කරන්න බැරි වෙන්න පුළුවන් ඒ උපසටහනේ නම් තියෙන හික්මල් ලයින් එක. එළිය තියෙන අර ටනල් එකත් එක්ක තියෙන එළියට. ඔක සාමාන්‍යයෙන් පෝට් එකක් හික්මන් කැතීටර් එකක් මේ දෙකම දානකොට ගිහලා සුපිරිය වෙන කාවයකට යනකම් යවන්න ඕනේ. සබ්ක්ලේවියන් වෙන එකෙන් තමයි දාන්නේ. එතකොට හික්මන් කැතීටර් එකත් පෝට් එකත් දෙකේදීම වේන් එක පන්ච් කරන තැන. අපි කියන වේන් පන්ච් කරන තැනයි ස්කින් පන්ච් කරන තැනයි දෙකක්. තේරුණාද කියන්නේ? අපි කැනලා එකක් දැම්මම ස්කින් එක පන්ච් වෙනවා. එතනින්ම අපි වේන් එක පන්ච් කරනවානේ. කැනලා එකක් ස්කින් එක පන්ච් කරන් ගිහලා වේන් එක පන්ච් වෙනවානේ. හැබැයි මේකෙදි
CP ලයින් එකක් දැම්මත් අපි එතනින්ම පංච් කරනවා. මේකෙදී හික්මාන් එකේදී නැත්තම් පෝට් එකේදී ගොඩක් වෙලාවට වේන් එක පංච් කරන තැනින් ස්කින් එක යටින් ඇවිල්ලා ස්කින් එකකින් එළියට ගන්න වෙන තැනක. කියන්නේ දෙපලක් සරලව හිතන්න සර්ජිකල් ප්‍රොසීජර් එකෙන් පස්සේ බැලුවොත් පේෂන්ට් එක දෙපලක ඉන්සිෂන් එකක් තියෙනවා. වේන් එක පංච් කරන සප්ලයි වේන් එක මේ හැටි තැනකින් පංච් වෙනවා. හැබැයි එතනින්ම ලයින් එක එළියට ගන්නෙ නැහැ. එතන ලයින් එක සප්ලයි වේන් එක පංච් කරාට ස්කින් එකට යටින් ගෙනල්ලා මේ බ්‍රෙස්ට් එකේ නිපල් එක ආවට තැනකින් තමයි එළියට ගන්න ස්කින් එක. ඒ හික්මාන් කැතියට ගන්න. එළියට ගන්නේ හෝ පෝට් එකේ අර මං කිව්ව ස්ටෙත් එකේ කෑල්ල වගේ කොටස ප්ලාන් කරන්නේ මේ බ්‍රෙස්ට් එක නිපල් එක ආවට තැනකින් තමයි. කියන්නේ හැම වෙලාවෙම වේන් පංච් කරන තැනයි ස්කින් පංච් කරන තැන අතරයි වෙනසක් තියෙනවා. අඟල් 3ක් 4ක් කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ළමයෙක් ගුණොත් අඟල් 3ක් 4ක් ගුණ බඩේ පල්ලෙහාවේ. අඩල් කෙනෙක් ගුණොත් එමෙක වෙනස් වෙනවා. නමුත් ඒ දෙක අතර කොහොම හරි පරතරයක් තියෙනවා. ඒකේ වාසි දෙකක් තියෙනවා. හික්මාන් ලයින් එකක් නැත්තම් පෝට් එකක් දැම්මම අපි හිතුව මෙතන සයිට් එකේ. දැන් පෝට් එක නම් ඒක ලොකු ගැටලුවක් නැහැ. හික්මාන් කැතියට එකක් නම් එළියට ටනල් දෙකක් තුනක් තියෙනවා. එතනින් මොන හරි ජර්ම් එකක් ගියොත් එතන ටිෂු එකට තමයි මේ ජර්ම් එකේ මුලින්ම ඉෆෙක්ට් එක තියෙන්නේ. එතකොට වේන් එකට යන්න නම් බ්ලඩ් ස්ට්‍රීම් එකට යන්න නම් එතන ස්කින් එක යටින් ගිහිල්ලා ස්කින් එක ලයින් එක තියෙනක දිගේ දිගටම ඉන්ෆෙක්ට් වෙවි ගිහිල්ලා වේන් පංච් වෙච්ච තැනින් වේන් එකට යන්න එපා. ඒක එක ක්‍රමයක්. එහෙම නැත්තම් අපේ අතින් හැන්ඩල් කරනකොට ලයින් එකට ඩිරෙක්ට්ලි යන්න පුළුවන් ජර්ම් එකක්. ලයින් හැන්ඩල් කරනකොට ඒක තමයි ස්ටෙරිලිටි මේකෙදි ප්‍රධාන වශයෙන් අපිට සැලකිලිමත් වෙන්න ඕන කාරණය කියලා මම කිව්වේ. ඒතර මේ වේන් පංච් සයිට් එකයි ස්කින් පංච් එකයි නැත්තම් පෝට් එකේ ඩ්‍රම් එක ප්ලාන් කරන තැන අතර පරතරයක් තියෙනවා. ඒක ස්කින් එකට යටින් තමයි යන්නේ. ඒක පැහැදිලිද? CVP ලයින් එකදී එහෙම නෑ නේද? ඒකදී එතන පංච් කරන තැනින්ම වේන් එකක් පංච් කරනවා. ඒක CVP ලයින් එකක් අප්සෙට් යන නැත්නම් ඉන්ෆෙක්ෂන් එකක් යන නැත්නම් අවුට් යන හැම එකටම chance එක වැඩි. මොකද මූව් වෙන තැනක දුනත් ඇදුනොත් එළියට දුනත් ඇදෙන්න පුළුවන්. පෝට් එකක් හික්මාන් එකක් එහෙම වෙන්නේ නැහැ. මොකද වේන් එකෙන් එළියට ආවත් ලයින් එක එළියට එන්න නැතුව තියෙන්න පුළුවන්. ඒ ස්කින් එක යටත් තව කොටසක් තියෙනවනේ. ඒකේ වාසිය තමයි ඔය පෝට් එකක හික්මාන් කැතියට එකේ මොකේ වුණත් තියෙනවා මේ හික්මාන් එකේ නම් එළියට තියෙන කොටසෙන් අරනකොට ඇතුලේ කොටසේ පොඩි කප් දෙකක් වගේ එකක් තියෙනවා. අපි කියන්නේ හුලං ගහන්න එහෙම එකක් නෙවෙයි. ඒකෙන් ජර්ම්ස් ප්‍රොටෙක්ට් කරනවා. ස්කින් එක ඇතුලට මොන හරි ගියොත් එළියට තියෙන තැනින් ස්කින් පංච් කරපු තැනින් එළියට ඇවිල්ලා තියෙන තැනින් ජර්ම් එක මොන හරි ගියොත් එතනින් එහාට යන එක වළක්වන්න මෙයා වැඩ කරනවා. ඇන්ටිමයික්‍රෝබයල් කප් කියලා එකට කියන්නේ. ඒක මේ ලයින් එකේ තියෙන. ඒ වාසිය තියෙන නිසා මේ ગેප් එක තිබ්බට මේ ඉන්සිෂන් සයිට් එක නැත්නම් ඉන්සර්ට් කරපු දැන් ස්කින් සයිට් එක ඉන්ෆෙක්ට් වුණත් පේෂන්ට් සෙප්ටික් නොවී තියෙන්න පුළුවන්. එතන සාමාන්‍යයෙන් ඉන්ෆෙක්ටඩ් වුන්ඩ් එකක් විතරක් වෙන්න පුළුවන්. මොකද ලයින් එක ඩැමේජ් වුණොත් විතරයි එතනින් අතට ජර්ම් එකක් යන්නේ. දැන් කතා කරන දේවල් මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න කමන්නේ ලොකු පිළිසන්න නිසා මට කියන්නත් පුළුවන්. නැත්නම් නිරසයිද? ඇහෙනවද? ටිකක් නිදිලා කියනවා. ඔය විදිහට තමයි දාන්නේ. හැම වෙලාවෙම ඩ්‍රම් එක උඩ පැත්තට තමයි තියෙන්නේ. ඔය පික් ලයින්. මම දැන් මෙච්චර වෙලා කතා කරේ හික්මාන් කැතියට එක, පෝට් කැතියට එක. ඒක ඉන්සර්ට් කරන්නේ කොහොමද? ශරීරයේ කොහොමද ඒක පොසිෂන් කරලා තියෙන්නේ කියන්නේ. ඒ සම්බන්ධ ගැටලු මොනවා හරි තියෙනවද? නැද්ද? ක්වෙස්චන් එකේ එහෙම දේවල් තිබ්බද? දන්නේ නැහැ. කියපු දේවල් ටික අදහසක් ආවද? කොහොමද මේ ලයින් එක පෝට් එකක් දාලා තියෙනවා නම් ඒ පෝට් එක කොහොමද අපේ ඇඟේ තියෙන්නේ කියන අදහසක් තියෙනවද? මට ඉවරලා මට ඕනනම් ප්‍රශ්න අහන්නත් පුළුවන් නේ. තේරුණාද නැති කියලා මම කියපු ටිකේ. දැන් බිග් ලයින් එක මම කො ඉස්සෙල්ලා අතේ තියෙන ප්‍රධාන වේදෙකින් එකකින් තමයි දාන්නේ. ඒක හොඳ පොසිෂන් එකක් තියාගෙන තමයි දැම්මොත් තමයි ස්ක්‍රීන් එක ආයෙත් යවා ගන්න පුළුවන්. ඒකේ අපි දාන්න ඉස්සෙල්ලා අපේ රෙන්ජ් එක දානකොට මනින්නේ. ඒ මනින්න වගේ ඒ ලයින් එක පොසිෂන් කරලා මනිනවා. සාමාන්‍යයෙන් දල වශයෙන් මේ වගේ දුරක් තමයි දාන්නේ. ඒතර ඒ දක්වා අපි ඉන්සර්ට් කරනවා. යනකොට අපිට කැන්ලා එක යනවා වගේ තමයි හොඳට අතර ස්මූත්ලි දැනෙනවා කිසි අවුලක් නැතුව යනවා. ඔය හරි ටච් වෙනවා නම් ඒකත් අතර දැනනවා දාගන්න බැරි වෙනවා. ඒතර ඒක හරියන්නේ නැහැ. හරියට පොසිෂන් වෙලා තිබ්බොත් ලයින් එක කිසිම ගැටලුවක් නැතුව යනවා. මේකත් අර වගේම කාර්යයක් තියාගන්න පුළුවන්. හැබැයි තියෙන ගැටලුව තමයි මේක ඉක්මාන් කැතීටර්ස් නැත්නම් පෝට කැතීටර්ස් වල පෝට් වල මැටීරියල් එකයි මේකයි වෙනස්. මේක දැන් වැලමිටාලියෙන් මේ පහලින් උනත් දාන උඩින් උනත් දාන්න පුළුවන්. පහලින් දැම්මොත් මෙතන මූව් වෙනකොට මෙතනින් ඩැමේජ් වෙන chance එක හරි වැඩි නිසා බ්ලොක් වෙලා තියෙන අර CP ලයින් වල ක්ලෑම්ප් කරන තැනින් කැඩෙනවනේ සමහරවිට එහෙම කැඩලා තියෙනවා. CP ලයින් එකේ ක්ලෑම්ප් එක අර ක්ලිප් එක වගේ මෙහෙම තද වෙන්නනේ තියෙන්නේ. එතනින් කැඩෙනවා.
ඒක නිසා තැන එහෙම මූව් කරලා වෙනස් කරලා කරේ නැත්නම් එතනින් කැඩෙන chance එක මේ මැටීරියල් එක ඒකව. පික් එකත් ඒ වගේ මැටීරියල් එකක් තමයි තියෙන්නේ. හැබැයි පෝට් එක නැත්නම් ඉක්මන් කැටීට එක හරිම ෆ්ලෙක්සිබල්. සිලිකන් කැටීටස් තියෙන. යුරිනික් කැටීටස් ඒ වගේ තමයි. නැවුණත් ගලා ඩැමේජ් වෙන්නේ නැහැ. ඔය පික් ලයින් නිසා දානවා. ඒක කොටසක්. ඔය මං කිව්ව ක්ලයිකල් බෝන්ඩ් ගැටි වේන් කියන්නේ එතකොට වේන් එක පංච් කරන තැන ක්ලයිකල් බෝන්ඩ් එක ළඟ වුණොත් එහම අපි අර කැනල් එකක් ගලවලා සොබ් එකක් තියලා තද කරගත්තා වගේ ඒක තද වෙනවා. එතකොට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඒක අපේ අතේ නෙවෙයි තියෙන අතරම සර්ජන්ගේ අතේ තියෙන. සමහර සර්ජන්ලා දැම්මම පංච් කරන්නේ සුපිරි වෙන කායක කිට්ටුවෙම නැත්නම් සක්ලයි වෙන එකේ උඩ කොනෙන්ම පංච් කරොත් එතනින්ම පල්ලෙහාට නැවුනොත් අර ලයින් එක මං කිව්වා වගේ මෙහෙම නෑ. සක්ලයි වෙන එක ටිකක් පල්ලෙහෙන් පංච් කරලා හරි ස්මූත් කර්ව් එකක් තියෙන තිබ්බොත් බ්ලොක් වෙන තියෙන chance එක අඩුයි. අර ළඟම නැවෙන විදිහට බ්ලොක් මේ ස්කින් පංච් කරලා වේන් පංච් කරන දැන් අතර පරතරයක් තිබ්බොත් බ්ලොක් වෙන chance එක වැඩි. පොසිෂන් වලට වෙනස් වෙනවා. පේෂන් ඔළුව හැරෙව්වොත් සේලයින් එක නතර වෙනවා. අතක් හෙලෙව්වොත් නතර වෙනවා. ඒතර මේ පොසිෂන් එක වෙනස් වෙන ගොඩක් වෙලාවට ක්ලැවිකල් බෝන්ඩ් එකකින් ටච් වෙන නිසා සහ කර්ව් එක ළඟ තිබ්බොත්. දැන් ඔය කතා කරපු දේවල් ටික ලයින් එක තියෙන එක ගැන සහ ලයින් එක තියෙන්න කොහෙද කින්න මන්ද කියන ටික අදහසක් තියෙනවද? ඒ කියපු දේවල් ටිකෙන් අදගත් වෙන්නේ ලයින් එක අපේ ඇඟේ තියෙනකොට මොන වගේ පොසිෂන් එකද ලයින් එක තියෙන්නේ. එතකොට මේක වෙනස් වෙනවා නම් කොහොමද වෙනස් වෙන්න පුළුවන් කියලා. මම කියවනේ හික්මාල් ලයින් එකයි පෝට් එකයි ස්කින් එක ඇතුලේ යම් කිසි දුරක් තියෙනවා කියලා. එතකොට පෝට් එක තියපු ප්ලාන්ට් කරපු තැනම මෙහෙමම තියෙනවා. හැබැයි වේන් පංච් කරපු තැන අතර දුරක් තියෙන නිසා වේන් එකෙන් එළියට ලයින් එක ඇවිල්ලා ඇතුලේ කොයිල් වෙන්න පුළුවන්. අර පරතරය ඇතුලේ වේන් පංච් කරපු තැන ස්කින් පංච් කරපු තැන අතරේ කොයිල් වෙන්න පුළුවන්. ඒතර අපිට ඇහැට පේන්නේ නැහැ මේ ලයින් එක අවුල් ගිහිලා කියලා. ඒක නිසා තමයි එක්ස්රේ එකක් ගන්න එකේ වැදගත්කම තියෙන්නේ. පහු කාලෙකදී ලයින් එක වැඩ කරන්නේ නැත්නම් බ්ලොක් එකක් හරි මොකක් කරයක් ආවොත් එක්ස්රේ එකක් අරන් බලන්න පුළුවන් පොසිෂන් වෙනස් වෙලාද කියලා. ඒක CP ලයින් එකට එච්චරම ගැටලුවක් නැහැ. මොකද වේන් පංච් ස්කින් පංච් දෙකම එක තැන නිසා. මේකෙදි බලා ගන්න පුළුවන් අපිට සමහරවිට එහෙම වෙලා තියෙනවා දැන්. සුපිරි වෙන කාවකට දාන්න එතනින් කොයිල් වෙලා උඩ පැත්තට යනවා. හොඳ ස්මූත්ලි තිබ්බ එක ගිහලා මෙහෙම උඩහාට හැරිලා ආයෙ එන්ඩ් එක තියෙනවා නමුත් වැඩ කරන්නේ නැහැ. එතකොට අර ළඟ නැවිලා බ්ලොක් වෙනවා ක්ලෑම්ප් වෙනවා. ඒක බලා ගන්න පුළුවන්. ලයින් එකේ පොසිෂන් එක තමයි මේකෙදි වැදගත්ම දේ. සහ අර මං කිව්වා වගේ හැම වෙලාවෙම අනිවාර්යෙන් ලයින් එකක් දැම්මොත් එක්ස්රේ එකක් ගන්න. ඒක ඒ වෙලාවේ වැඩ කරනවාද කියලා බලා ගන්න වැදගත් වගේම පස්සේ ප්‍රශ්නයක් ආපු වෙලාවකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලා ගන්නත් අපිට හරි වැදගත්. right? මං කිව්වා දැන් රණමාතුකාරිකයට මං කිව්වනේ හේපරින් මේක ලොන්ග් ටර්ම් කැතීටර් එකක් කියලා. ගොඩ කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක තියාගන්න පුළුවන්. එතනදී අපිට වැදගත් වෙනවා ලයින් එකේ බ්ලඩ් ක්ලොට් වෙන එක නවත්ත ගන්න. ඒකට අපි හේපරින් ලොක් එකක් පාවිච්චි කරනවා. සාමාන්‍යව ඔකෙන් තියෙන මේ ලොන්ග් ටර්ම් ෂෝට් ටර්ම් කියලා මම දාලා තියෙනවා. දැන් ඔය දාලා තියෙන සංඛ්‍යාත්මක ගයන් මෙහෙට ගොඩාක් හරි ගියේ නැහැ. ඔස්ට්‍රේලියාව වල වගේ නම් යූස් කරන්නේ ෂෝට් ටර්ම් කියලා කියන්නේ ඇත්තට වාට්ටුවක ඉන්න පේෂන් කෙනෙක් වුණොත් ඩේලි මොනවා හරි යන ඇන්ටිබයොටික් එකක් හරි ඩ්‍රිප් එකක් හරි තියෙනවා නම් නැත්නම් BD යන එකක් වගේ වුණොත් ෂෝට් ටර්ම් එක පොඩි ස්ට්‍රෙන්ත් එකකින් දාලා දැම්මම මේක ලයින් එක ක්ලොට් වෙන්නේ නැහැ. අපි අපේ දාපු හැම වෙලාවකම ඔය වගේ 10 වගේ ප්‍රමාණයක් දාලා දාපු හැම වෙලාවකම ක්ලොට් වෙනවා. ඒ නිසා අපි කතා වෙලා ස්ට්‍රෙන්ත් එක වැඩි කරා. සාමාන්‍යයෙන් 100ක් විතර වගේ වෙන්න දානකින් අපි ෂෝට් ටර්ම් දානවා. එහෙම නැත්නම් කරන්න තියෙන හොඳම දේ වාට්ටුවක ඉන්න පේෂන් කෙනෙක් වගේ නම් කිසිම ගැටලුවක් නැහැ. පේෂන්ට යන්න පුළුවන් මිනිමම් රේට් එකකින් හයිඩ්‍රේෂන් එකක් යන්නේ. පොඩි කෙනෙක් නම් චුට්ටක් ඒක බලන්න ඕන කොච්චර යවන්න ඕනද කියලා. නැත්නම් ලෙඩාට යන්න පුළුවන්. තරල ප්‍රමාණය අඩුම රේට් එකකින් සේලයින් එකක් යන්න පුළුවන්. පැරිස් එක නම් ගැටලුවක් නැහැ. ඒක තමයි හොඳම ක්‍රමය. මොකද බ්ලඩ් ක්ලොට් එකක් වෙන්න තියෙන chance එක අවම කරන්න තියෙන හොඳම දේ තමයි ඒක. හැබැයි ඒක ළමයෙකුට වෙනස් වෙන්න පුළුවන්. පොඩිම කෙනෙකුට එච්චර ලොකු ප්‍රමාණයක් දෙන්න බැරි නම් මැෂින් එක දාලා නම් යවන්නේ. ඉන්ෆියුෂන් පම්ප් එක නැත්නම් සිරින්ජ් පම්ප් එක යවනවා නම් යවන්න පුළුවන්. සාමාන්‍ය මෙහි ඔය ප්‍රයිවට් සෙට් එකේ කාලයකට කලින් මම සමහර ලයින්ස් හැන්ඩල්ස් කරන්න ගියා. එතකොට එහෙදි කරන්නේ කන්සල්ටන්ට්. එහෙ අය හැන්ඩල් කරන්නේ නැහැ. මම හැන්ඩල් කරේ. ඒතකොට ඒ වෙලාවට කරන්න යාලා මම කොයි වෙලාවක හරි ගිහින් ගලවනකම් අර මිනිමම් රේට් එකකින් හයිඩ්‍රේෂන් එකක් යවනවා. ලයින් එකට වෙන කාටවත් අත තියන්න දෙන්නේ නැහැ. ඒ රෙස්පොන්සිබිලිටි එකක් ගන්න නැති නිසායි. ඒක තමයි හොඳම දේ. එහෙපරින් නැතුව ගලවලා තියනට වඩා. මොකද ක්ලොට් එකක් ඇති වෙන්න හරි පහසුයි. ක්ලොට් එක අයින් කරගන්න හරිම අමාරුයි.
ලයින් එකේ ඇතුලේ බ්ලඩ් ඇවිල්ලා හොඳටම ක්ලොට් එකක් හැදුනොත් ඒක කඩලම ගන්න බෑ ෆ්ලෂ් කරලා ඇඟට යවන්න බෑ ඒක කඩලා එළියටම ගන්නවා ඒක ටිකක් අමාරුයි කරදරයි ඒක නිසා හොඳම දේ ක්ලොට් වෙන එක නවත්ත ගන්න මේකෙදි වැදගත් වාට්ටු හිටියත් අපි ඊට පස්සේ මේ හොස්පිටල් එකේදී වාට්ටු හිටියත් ගෙදර ගියත් අපි හෙපරින් ලොක් එක දානවා වාට්ටු ඉන්න අයට 100 විතර වගේ ස්ට්‍රෙන්ත් එක හදලා දැම්මම ෂේප් හැබැයි ගෙදර යනකොට සාමාන්‍යයෙන් අපි මුලදී නම් මේක ඉගෙන ගත්ත විදිහට සද්දකින් දෙකට මාරු කරනවා. නමුත් ඒක දැන් මාස දෙකක් තිබ්බත් ගැටලුවක් නෑ. හරියට හෙපරින් ලොක් එක වැටුණා නම්. හරියට හෙපරින් ලොක් එක වැටුණා නම් මාසයක් දෙකක් තුනක් ගැටලුවක් නෑ. සාමාන්‍ය මාසයකට සැරයක් මාරු කරා නම් හොඳටම ඇති. කිසිම ගැටලුවක් නෑ. හැබැයි හෙපරින් ලොක් එක හරියට වැටෙනවා. ඕක ඉක්මන් කැතිය දෙකේ පොඩ්ඩක් අපි ළමයින්ට පාවිච්චි කරන ටිකක් සැලකිලිමත් වෙනවා. සද්දකින් දෙකවත් මාරු කරන්න කියලා අපි ඒ දවස්වලත් කිව්වේ. මොකද ළමයි ක්ලෑම්ප් එක අරින්න පුළුවන්. එළියට කෑල්ලක් තියෙන ළමයා නිකන් අර ක්ලෑම්ප් එක ඇරුණොත් ළමයාගේ අතින් අපේ වීනස් ප්‍රෙෂර් එක බැලන්ස් කරගන්න ලයින් එක ඇතුළට පොඩ්ඩක් හරි බ්ලඩ් චුට්ටක් එන්න පුළුවන්. එළිය වාතයේ තියෙන ප්‍රෙෂර් එකට බැලන්ස් කරගන්න වීනස් ප්‍රෙෂර් එක චුට්ටක් හරි වැඩි. ඒතර ඒ ලයින් එකට චුට්ටක් හරි බ්ලඩ් එන්න පුළුවන්. ඒතර ක්ලොට් වෙන්න chance එක වැඩි ක්ලෑම්ප් එක ඇරියොත්. ඒක නිසා මේ ලයින් හැන්ඩල් කරනකොට මොන හැන්ඩල් ලයින් එක හැන්ඩල් කරත් අපි හැම වෙලාවෙම කියන්නේ ක්ලෑම්ප් කරන්න. එක්ක රනින් ඩ්‍රිප් එකේ රනින් ඩ්‍රිප් එක නැත්නම් ෆ්ලෂ් කරන අතරතුරේ තමයි ක්ලෑම්ප් කරන්න කියන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම වීනස් ප්‍රෙෂර් එකට වැඩි ප්‍රෙෂර් එකක් අපි දෙන ගමන් ක්ලෑම්ප් කරනවා. අපි ෆ්ලෂ් කළා හරි සේලයින් එක නවත්තපු ගමන් ඒ දෙපැත්තේ බැලන්ස් කරගන්න ඕනේ ආ ප්‍රෙෂර් එක. මොකද එන්ඩ් එක වැහෙන්නේ නැහැ. ලයින් එකේ කොන වැහෙන්නේ නැහැ. අපි ක්ලෑම්ප් කරන තැනින් තමයි වැහෙන්නේ. ඒතකොට හැම වෙලාවෙම රනින් ඩ්‍රිප් එක රනින් තියෙද්දි ක්ලෑම්ප් කරන්න කියලා තමයි කියන්නේ. ඒක හරිම වැදගත් පොයින්ට් එකක්. මොකද අපි දැන් හිතන්නකො සේලයින් හරි මොනවා හරි ෆ්ලෂ් කරනවා සිරින්ජ් එකෙන් කියලා අපි සාමාන්‍යයෙන් කරන්නේ. මේකෙන් ෆ්ලෂ් කරලා රබර් බුෂ් එක දක්වාම ෆ්ලෂ් කරලා සිරින්ජ් එකේ අතෑරලා යටිම ක්ලෑම්ප් කරනවා. ඒක කරන්න එපා. එකක් තමයි රබර් බුෂ් එකටම අපි ක්ලෑම්ප් කරමු. රබර් කියන්නේ තද කරොත් ප්‍රෙෂර් එකට ඇකිලෙනවා. රබර් බුෂ් එකට තියෙන මං කියන දේ සිරින්ජ් එකේ පිස්ටන් එකේ තියෙන රබර් කෑල්ල තද වුණොත් එයා පොඩ්ඩක් ඇකිලලා අතෑරපු ගමන් ආපස්සට අර පැත්තෙන් සක් කරලා ගන්නවා එයා දිගෑරෙන ඉඩ. නේ? ඒ නිසා කොච්චර මොනවා හෙපරින්නේ මොනවා ෆ්ලෂ් කරත් අන්තිමට හෙපරින් ටිකත් ඇඟටත් ගිහිල්ලා අන්තිමට බ්ලඩ් චුට්ටක් ලයින් එකට එනවා. ඒතර ඒත් ක්ලොට් එකක් තමයි හැදෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම රනින් ක්ලෑම්ප් කරන්න. ඒක එක්ක ෆ්ලෂ් කරන ගමන් වෙන්න පුළුවන්. නැත්නම් සේ ලයින් එක යන ගමන් ක්ලෑම්ප් කරන්න පුළුවන්. කොහොම කරා රනින් ක්ලෑම්ප් කරනවා. මේදී අපි ලොන්ග් ටර්ම් කියලා කතා කරන අපි ගෙදර යන පේෂන්ට් කෙනෙකුට විශේෂයෙන්. ඒතර ඒකෙදී අපි සාමාන්‍යයෙන් එකකට 200කට 250ක් විතර වෙන ස්ට්‍රෙන්ත් එක හදාගෙන තමයි පාවිච්චි කරන්නේ. හෙපරින් සොලියුෂන් එකේ පියුර් සොලියුෂන් එක කොච්චර තියෙන්නේ? හෙපරින් කුප්පි දැකලා තියෙනවද කියලා තියෙනවද? හෙපරින් කුප්පි එක හෙපරින් 1cc වල කොච්චර තියෙනවද? දැකලා නැහැ. කොච්චර තියෙන්නේ? ඒක ටක් ගාලා කියන්නේ හෙපරින් කිව්ව ගමන් ඒක ටක් ගාලා අයිඩියා එක එන්න ඕන. මෙච්චර තමයි ගන්න කියලා. එකට 5000 තියෙන්නේ. බලන්න කියලා එකට 5000 නේ තියෙන්නේ. එකට 5000 තමයි තියෙන්නේ. මෙහි වෙන රටවල් වල මට ඕන ස්ට්‍රෙන්ත් වලින් හදපුවා තියෙනවා. එකට 100 ඕන නම් එකට 100 එහෙම හදපුවා තියෙනවා. මෙහි තියෙන්නේ 5000 එක. ඒකෙන් අපිට ඕන විදිහට හදලා ගන්නවා. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නෝමල් සෙලයින් තමයි මේක ඩ්‍රාවනින්. ඊළඟ සැලකිලිමත් වෙනවා දැන් මේ අපි ඇත්තටම ඉක්මාල් ලයින් ස්පෝට් එහෙම පාවිච්චි කරන්නේ කැන්සර් පේෂන්ට් ලාට විතරක් නෙමෙයි ලොන්ග් ටර්ම් ට්‍රීට්මන්ට් යන ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඩයලයිසිස් සයිට අර දානවනේ මේ ආට්‍රි එකයි වේන් එකයි දෙක සම්බන්ධ කරලා හදනවනේ ඒ වගේ තැලසීමියා ලෙඩ්ඩුන්ට කිඩ්නි ඩිසීස් තියෙන අයට ලොන්ග් ටර්ම් ට්‍රීට්මන්ට් යන ඕනම කෙනෙකුට ස්පෝට් නැත්තම් ඉක්මාන් කැතියටස් පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙහි කතා කරන්නේ කැන්සර් සම්බන්ධ නිසා කැන්සර් වල විශේෂයෙන් පාවිච්චි කරනවා. මොකද කැන්සර් පේෂන්ට් ලාට කැනුලේෂන් මුලදී පුළුවන් වුණාට ට්‍රීට්මන්ට් කාර්යයක් යනකොට කැනුලේෂන් වල ගැටලු වෙනවා. වේන්ස් ට්‍රොම්බෝසිස් නිසා. ඒතර එකම වේන් එකට කාලයක් තිස්සේ කැනලා දාන්න බැරි වෙනවා. සමහරට කීම එකක් ගියාම ඊළඟ සයිකල් එකට ඒකට දාන්න බෑ. ඒතර කාලයක් යනකොට කැනුලේෂන් ප්‍රශ්නයක් වෙනවා. ඒතර සෙන්ට්‍රල් ලයින් එකක් හරි වැදගත්. මොකද මේක පේෂන්ට්ගේ ට්‍රීට්මන්ට් කාලය ඇතුළත පාවිච්චි කරන්න පුළුවන් නිසා. එතකොට මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනේ. බ්ලීඩින් ඩිසෝඩර්ස් මොනවා හරි තියෙනවා නම් මෙහි විශේෂයෙන් ප්ලේට්ලට් අඩු පේෂන්ට් කෙනෙක් වුණොත් බෝන් මැරෝ ප්‍රශ්නයක් නිසා හරි ප්ලේට්ලට් අඩු බ්ලීඩින් තියෙන පේෂන්ට් කෙනෙක් වුණොත් ඔක අපි දෙවරක් හිතනවා. දාන්න එපා කියන එක නෙමෙයි සාමාන්‍යයෙන් හෙපරින් සොලියුෂන් එකක් ශරීරගත වුණාට පස්සේ පැය 24 දිනකට ඒක නියුට්‍රල් වෙනවා කියලා තමයි කියන්නේ. ඒතර ප්ලේට්ලට් එහෙම හොඳටම අඩු. කැනලා එකක් දැම්මත් බ්ලඩ් එකක් ගත්තත් පැය ගාණක් බීට් වෙන පේෂන්ට් කෙනෙකුට හෙපරින් දාන්න ඕනේ නැහැ. ප්‍රශ්නයක්. හැබැයි ඒක අපිට කන්ෆර්ම් වෙන්න ඕන මෙයාගේ ප්‍රෝටීන් ටයිම් එක මේ වැඩි කියලා. පොඩ වෙලාවක් ගන්නවා.
ඒතර ඒ වගේ වෙලාවක ප්‍රශ්නයක් නැහැ. නෝමල් සෙලෙන් ටික ෆ්ලෂ් කරලා වහලා තියන්න පුළුවන්. හැබැයි ඒත් ඒ පේෂන් කෙනෙක් ගෙදර යනකොට හෙපරින් නොදා යවන්න බෑ. අද ප්ලේට් එකට අරනවාට මාසෙකින් එයාගේ ප්ලේට් එකට අඩුයි කියලා අද දී මේ කරන්න බෑනේ. ඒකට එතෙන්දී හෙපරින් අපි දාලා යවන්න ඕනේ. හැබැයි ගොඩ ප්‍රමාණයක් නෙවෙයි ස්ට්‍රෙන්ත් එක අඩු කරලා දාලා යවන්න පුළුවන්. හරිද? හෙපරින් සොලියුෂන් එක ගැන අදහස හරිද? සහ අපි හෙපරින් සොලියුෂන් එක කතා කරන්නේ හෙපරින් ලොක් එක දාන්න. ඊට අමතරව ලොක් එකක් ආවා. ප්ලොට් එකක් ඇවිල්ලා ලයින් එක ෆ්ලෂ් කරගන්න බැරි වුණොත් ෆන්ක්ෂන් වෙන්නේ නැත්නම් ප්ලොට් අරින්න අපි හෙපරින් සොලියුෂන් එක පාවිච්චි කරනවා. එතෙන්දී පියර් සොලියුෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. එකට 500 වගේ හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. සහ එහෙම try කරලා ගියෙත් නැත්නම් සාමාන්‍ය යුරෝගයිනස් ස්ටෙප්ටෝගයිනස් වගේ එකක් පාවිච්චි කරලා ඉතින් ඕනේ. ඒක කන්සල්ටන්ට් කෙනෙක් ඉන්න ඕනේ. ස්ටෙප්ටෝගයිනස් අපිට පාවිච්චි කරන්න බෑනේ. ඒකට ඒ සම්බන්ධව වකීවිත් එක්ක ළඟ ඉඳලා තමයි කරන්න ඕනේ. නැත්නම් එයා තමයි හරිනම් කරන්න ඕනේ කියලා කියන්නේ. නමුත් අපි කරනවා රෙස්පොන්සිබිලිටි ගන්න කෙනෙක් ළඟ ඉන්නවා. එහෙම පොට් කරපු අවස්ථා තියෙනවා. හරිද? හෙපරින් ලොක් එක ගැන අදහසක් ආවද? ප්‍රශ්න තියෙනවද ඒ සම්බන්ධව? ඔක මං කියපුව හොඳටම තේරෙනවද නැත්නම් මෙලොව හසරක් තේරෙන්නේ නැතේ? එක දවසක් හරි පෝට් එකක් පංච් කරපු කෙනෙක් ඉන්නවද? ඉන්න. නැද්ද? එක්කෙනෙක් ඉන්නවා. දෙන්න. නෑ මේක කරලා තිබ්බොත් තමයි තේරුම් ගන්න පහසුම. හරි හෝ වැරදි කරලා තිබ්බොත්. ලයින් එක දන්නවනේ මොකද්ද වෙන්නේ කියලා දන්නවා. සහ කරන එක ගැන අයිඩියා එකක් තිබ්බොත් කරනකොට එන ගැටලුව හොඳට Tamanට තේරෙනවා. කරේ නැත්නම් මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ නේ. මම දැන් මේ කියන දේවල් තේරෙන්න නම් මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තිබ්බොත් තමයි හරියට තේරෙන්නේ. හරියටම වදින්නේ. ඒක මම කවුරුත් කරලා තියෙනවා. CP ලයින් එකක්වත් හඳුන කළා නැහැ. CP ලයින් එකටත් මේක අදාළයි. යන විතරයි වෙනස් වෙන්නේ. රෙසින් චේන්ජින් කියන එකේ මම මේකදී කතා කරේ හික්මාන් කැතීටර්ස් වලට විශේෂයෙන්ම. පෝට් වලදීත් මේක වැදගත්. මොකද දැන් කීමෝതെරපි වාට්ටුවට ඇවිල්ලා ඉන්න පේෂන් කෙනෙක් වුණොත් සතියක් දවස් 5ක් විතර යන කීමෝ ගන්නවා. පෝට් නීඩල් එක ගහලා ඒක ගලවන්නේ නැහැ. මේ දවස් 5ම දිගටම තියාගන්න. පෝට් නීඩල් එක ගහ. පෝට් නීඩල් එක දැකලා තියෙනවනේ. අංශක 90ට නැවෙච්ච නීඩල් එකක් තියෙන එක බටර්ෆ්ලයි එක වගේ වින්ග්ස් දෙකක් එක්ක පොඩි කනෙක්ටර් එකකුත් තියෙනවා. ඒක ක්ලෑම්ප් එකක් තියෙනවා. ඒක කෘතිමව අපි හික්මන් ලයින් වගේ එළියට එන්ඩ් එකක් හදාගන්න එක තමයි කරන්නේ. පෝට් එක ප්ලාන්ට් කරලා තියෙන්නේ. ඒකෙන් අපිට බ්ලඩ් ගන්න හරි ඕන දෙයකට පාවිච්චි කරන්න අපි කෘතිමව හදාගන්න ලයින් එකක් තියෙනවා. කනෙක්ට් එක. ඒක තමයි පාවිච්චි කරන්නේ ඩියුරේෂන් එක ඇතුලේ. ඒකෝට එතනදී සාමාන්‍ය පෝට් එකේ නම් උසින් තියෙන විදිහක් නෑ. තුවාල ඉන්ෆෙක්ට් වෙලා තියෙන විදිහක් නෑනේ. එතකොට එන්න පුළුවන් ලීකේජ් එකක් ආවොත් තමයි. ලීකේජ් එකක් එන්න නැත්නම් නීඩල් එක ඩැමේජ් වෙනවා නැත්නම් ලයින් එක ඩැමේජ් වෙනවා. දෙකෙන් කන්නේ බොහෝ දුරට දවස් 5ට දවසක් කරලා දවසක් විතර නිකම් පොඩි චූටි ගෝස් කැල්ලක් තියලා ටෙගඩර්ම් එකක් දැම්ම නම් හරි. එහෙම නැත්නම් ටෙගඩර්ම් එක විතරක් දාන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් අපි ගෝස් කැල්ලක් පාවිච්චි කරන්නේ මොකද 90 degrees වලින් තියෙන නීඩල් එකේ මේ උස වෙනස් වෙන්න පුළුවන්. මේක ඇඩල්ට් කෙනෙකුට අඟල් 3 කාලක් වස්සලා ඩ්‍රම් එක පංච් කරාට පොඩි කෙනෙක් යෝග දැම්මොත් එහෙම ඩ්‍රම් අනිත් පැත්තට තියලා එළියට යන තරම් දුරක් තියෙයි. ඒ නිසා පොසිෂන් එක තියාගන්න ඕනේ. ඒක නිසා මෙතෙන්ට අපි ගෝස් කැල්ලක් තියලා මේකේ එහෙම මූව් වෙන එක නවත්තලා හදා ගන්න. කොහොම හරි හැම වෙලාවෙම නීඩල් එකක් ගහලා මෙහෙම එලෙවෙලේ තිබ්බොත් පේෂන්ට් අමාරුනේ. ඒක නැති කරගන්න එහෙම මූව් වෙන එක නවත්තන්න. පෝට් නීඩල් එක මූව් වෙන එක නවත්තන්න පොසිෂන් කරගන්න ගෝස් කැල්ල පාවිච්චි කරනකොට නැත්නම් ටෙගඩර්ම් එකක් ප්‍රමාණවත්. ටෙගඩර්ම් එකක් දාන එකේ වාසිය මොකක්ද? ඕනම දෙයකට. ටෙගඩර්ම් එකක් නැත්නම් අපි සාමාන්‍ය ඩ්‍රෙසින් එකක් දැම්මොත් ඒ දෙකේ වාසි අවාසි. ටෙගඩර්ම් එකක් දාන එක ගොඩක් වාසියයි. කියන්නේ ඔයාලට අවුරුදු 3ක් පුහුණු වෙලානේ ආවේ නේ අපි දන්න දේම තමයි. ඇයි ටෙගඩර්ම් එක වාසිය? ඈ? ටෙගඩර්ම් එකක් දැම්මොත් විසිබල්. තුවාලයකට උනත් ඕන තැනකදී ටෙගඩර්ම් එකක් දැම්ම අපිට ඇහැට පේනවා. ඉන්ෆෙක්ට් වෙලා උසින් ඇවිල්ලා එළියට ගලන්න ඉස්සෙල්ලා රෙඩ්නස් එක දැන් අපිට පේනවා. ඉන්ෆ්ලමේෂන් එකේදීම දැනගන්න පුළුවන්. එතකොට අපිට ඕනම දෙයක භයානක අවස්ථාවකට යන්න ඉස්සෙල්ලා වළක්ව ගන්න පුළුවන්. තුවාලයක් ඉන්ෆෙක්ට් වෙන්න ඉස්සෙල්ලා අපි දන්න ඉන්ෆ්ලමේෂන් එක එනකොට. මේකේ උනත් එහෙම. එතකොට දැම්මට පස්සේ ලීකේජ් එකක් තියෙනවද? අපි ගෝස් කැල්ලක් දාලා තිබ්බොත් ගෝස් කැල්ලත් පෙඟිල එළියට ආවට පස්සේ අපි දකින්න. අතනදී එහෙම නැහැ. පොඩ්ඩක් පොඩි බින්දුවක් එළියට ආවත් ටෙගඩර්ම් එක අපිට පේනවා. ඒක වාසිය හැම එකම විසිබල් අපිට. මේකෙදි සාමාන්‍ය මම මුලදී කතා කරනකොට කිව්වා මේක අපි සෙන්ට්‍රල් ලයින් එකක් සෙන්ට්‍රල් වෙනස් එකකට තමයි දාන්නේ. එතකොට මේකෙදි ස්ටෙරිලිටි හරිම වැදගත්. පොඩි වැරද්දකින් ලයින් එක ගලවන්න වෙන්න පුළුවන් මේලි
patient හානියක් patient septic වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා sterility very important මේක. ස්ටෙරිලිටි කියන්නේ මොකද්ද කියන එක මම හඳුන්වලා දෙන්න ඕනේ නැහැ නේ. ස්ටෙරිලිටි කියන කවුරුත් දන්නවා. ඒතර මේකෙදි සර්ජිකල් ටෙක්නික් පාවිච්චි කරලා තමයි කරන්නේ. ස්ටෙරිලිටි මේන්ටේන් විදිහට අපි කරන්න ඕනේ. ඒක ඉතාමත්ම වැදගත්. සාමාන්‍යයෙන් ඒතකොට ඇල්කොහොල් පාවිච්චි කරනවා, ස්පිරිට් පාවිච්චි කරනවා, පෙවිඩින් අයිඩින් පාවිච්චි කරනවා. ඒ ඕනම දෙයක් ක්ලීනින් වලට පාවිච්චි කරන ඕනම දෙයක් පාවිච්චි කරනවා. කොහොම හරි මට ෂුවර් වෙන්න ඕන. මේක ස්ටෙරයිල් ප්‍රොසීඩියර් විදිහට කරන්න තරම් පිරිසිදුනා කියලා. තේරුණා කියන්නේ? මේ තියෙන දේ ගැන මතය යැපෙන්න එපා. දැන් මම කියලා තියෙනවා මේ සොක්ස් දෙකක්, රෝස් කැලි දෙකක් හොඳටම රෙඩි නම් 2ද 5ද 10ද දාලා නැහැ. මට සැටිස් වෙනකන් හොඳටම ක්ලීන් කියලා වෙනකන් ක්ලීන් කරන්න. ඒක ස්ප්‍රිට්ද පිටඩින්ද කියලා වැදගත් නැහැ. මම කිව්වේ මට වැදගත් දේ ස්ටයිල් ප්‍රොසීඩර් එකක් කරන්න තරම් පරිසරය හැදුණු කෙනෙක් විතරයි මට ඕනේ. ඒ නිසා කොච්චර ගෝස් කැලලද, කොච්චර සොප්ස් කීයක්ද, ස්ප්‍රිට් සොප් කීයද, අයිඩින් ෆෙවිඩින් අයිඩින් සොප්ස් කීයද කියන එක වැදගත් නැහැ. ඒක කොහොම හරි මට වැදගත් වෙන්නේ ස්ටයිල් ප්‍රොසීඩර් එකක් කරන්න අවශ්‍ය පරිසරය තියෙනවා කියන එක. අර සර්ජිකල් ප්‍රොසීඩර් එකක් කරන විදිහටම හෑන්ඩ් වොෂ් කරගන්න. පරණ ඩ්‍රෙසින් එක අයින් කරලා දාන්න. ඊට පස්සේ ආය අත් හොද ගන්න, ආය හොඳ ස්ටයිල් ග්ලව්ස් දාගන්න. ඇසිස්ට් කරනවා නම් ඇසිස්ටිං වලට එක්කෙනෙක් ඉන්නවා නම් ගැටලුවක් නැහැ. ඒක මට සාමාන්‍ය සර්ජිකල් වුන්ඩ් එකක් කරන විදිහට කරාම හරියි. එතකොට හික්මාන් කැදීට කරනම් එළියට ඕපනින් එකක් තියෙනවා. එතනින් ඌසින් එන්න පුළුවන්, ඉන්ෆෙක්ෂන් එකක් තියෙන්න පුළුවන්. ඕනම දෙයක් තියෙනවා අවුට් ගියොත් එතනින් ඒක එළියට එන්න පුළුවන්. ඒක නිසා ඩ්‍රෙසින් චේන්ජ් කරනකොට ස්ටෙරයිල් ප්‍රොසීඩර් එකක් විදිහට මේක කරන්න. ඩ්‍රෙසින් චේන්ජින් එකේදී ස්ටෙරයිල් ප්‍රොසීඩර් එකක් විදිහට කරනවා කියලා කිව්වොත් ඇති නේද? ස්ටෙරයිල්. ඒතර මම ඩ්‍රෙසින් චේන්ජ් කරන ප්‍රොසීඩර් එකකුත් කියන්න බෑ. සර්ජිකල් වුන්ඩ් එකක් කරන විතර එහෙම කියන්න ඕනේ නැහැ නේ. ස්ටෙරිලිටි මේන්ටේන් කරලා මේක හැන්ඩල් කරන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. සමහරලාට කන්සල්ටන්ට්ලාගෙන් කන්සල්ටන්ට්ලා ප්‍රොසීඩියර්ස් වෙනස් වෙන. සමහර කන්සල්ටන්ට්ලා ක්ලීන් කරනකොට මේ විදිහට රවුමට ක්ලීන් කරන්න කියන සමහරු තුවාලෙන් ඉවතර සොබ්බකෙන් සොබ්බක පිහ දාන්න කියන එක තනින් තන වාට්ටුවෙන් වාට්ටුව වෙනසක් ට්‍රේනින් කාලෙත් එහෙම තමයි. කොහොම හරි ඒ යාළුවා ප්‍රැක්ටිස් කරන විදිහත් එක්ක තමයි මෙහෙට ගෙන ට්‍රේන් වෙන්න කොහෙද ඒ ප්‍රොසීඩියර්ස් ටික තමයි මෙහෙට අරගෙන. කොහොම කරත් අවසාන වශයෙන් ඉන්නවා ස්ටයිල් ප්‍රොසීඩර් එකක් කරන්න පසුබිම තියෙනවා. හරිද? ඉතින් මෑනේජ් කරන්න ඕනේ නැහැ නේ. ට්‍රේන් කරන්න, ඩ්‍රෙසින් එක චේන්ජ් කරන්න, ඒකට මැප් වල විදියට පොසිෂන් කරලා දියන්න. ප්ලාස්ටර් එකත් නන් ඇලර්ජි ඔය නන් ඇලර්ජි ප්ලාස්ටර් එකක් වෙන්න පුළුවන් ඇලර්ජි කෙනෙක් ඉන්නවා නම් ඒක අපි සාමාන්‍ය ඩ්‍රෙසින් එක පාවිච්චි කරනවා පාවිච්චි. ඔය දෙන්නේ ඉතින් පාවිච්චි කරන විදිය පොස් කීපයක් දාලා බත් විඩ්‍රෝවල් නැත්නම් ඇස්පිරේෂන් වලදී මේක තමයි අපිට ගොඩාක්ම යන්නේ බ්ලඩ් ගන්න ගියත් මම මුලින්ම කිව්වා සෙන්ට්‍රල් ලයින් එකක් බ්ලඩ් ගන්න පුළුවන් බ්ලඩ් දෙන්න පුළුවන් තමයි සේලයින් දෙන්න පුළුවන් ප්ලේට්ලට් ඕන එකක් අපි රුධිරයත් එක්ක කරන ඕනම ගනුදෙනුවකදී මේ පෝට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර පෝට් එකක් තියෙන පේෂන්ට් කෙනෙකුට හැම බ්ලඩ් වලත් එක්ක කරන හැම ගනුදෙනුවකටම අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් වුණා. සමහර අවස්ථා තියෙනවා පෙරිෆෙරලි අපිට ගනුදෙනු කරන්න වෙනවා. ඒ කියන්නේ වේන් එකක් පංච් කරන්න වෙන මොනවද ඒ අවස්ථා? මොනවද? ඈ? බ්ලඩ් කල්චර්. ඇයි බ්ලඩ් කල්චර් එක ගන්න? දැන් මේකේ බ්ලඩ් ගන්න හරි මොනවා හරි දෙයකදී කරන ප්‍රොසීඩියර් එක මම කිව්වා මේ ලයින් එක ලොන්ග් ටර්ම් පාවිච්චි කරන කැතීටර් එකක් නම් හෙපරින් ලොක් එකක් අපි දානවා කියලා දැන් මුලි ඉස්සෙල්ලා කිව්වා. හෙපරින් දා. ඒකට හෙපරින් දාපු ලයින් එකක් මම දැන් ෆ්ලෂ් කරන්න යන්නේ. අලුතෙන්ම දාපු එකක් නෙවෙයි පරණ ලයින් එක. නම් හෙපරින් තියෙන ලයින් එක. එතකොට ලයින් එක හැන්ඩල් කරන්න ගත්තාම අපි මොනවා හරි බ්ලඩ් ගන්න හරි නැත්නම් සේලයින් දෙන්න හරි අවශ්‍යතාවයකදී අපි කරන්න ප්‍රොසීඩියර් කරන්න ගත්තාම ලයින් එක ඇතුලේ තියෙන්නේ හෙපරින්. යයි උපකල්පනය කරනවා අපි කලින් දාපු. අපිට ඒ ටික ඇඟට ෆ්ලෂ් කරලා යවන්නේ නැහැ. ඒ අතරේ ඒකත් එක්ක පොඩි හරි ක්ලොට් තියෙන්න පුළුවන්. චූටියට හරි කැඩිච්ච කෑලි හරි තියෙන්න පුළුවන්. ඒකට අපි හැම වෙලාවෙම මේක පේෂන්ට් ඇඟට යවුවොත් පේෂන්ට් හානියක්. අනිවාර්යෙන් මුලින්ම ගන්න සාම්පල් එක ඩිස්කාඩ් කරන්න ඕන. ලේ ගන්න තියෙනවා කියලා හිතන්නකො සාම්පල් ගන්න තියෙනවා අපිට. එතකොට අපි පළවෙනියෙන් ගන්න සාම්පල් එක සිරින්ජ් එකට ගන්න බ්ලඩ් ටික ඩිස්කාඩ් කරනවා. අපිට ටියුබ් 5කට ගන්න තියෙනවා. ටියුබ් 5ට අවශ්‍ය මිලිලීටර් ප්‍රමාණය ඊට පස්සේ අපි අරගෙන ටියුබ්ස් වලට දාලා ගන්නවා. පළවෙනි ටික අපි විසි කරන්න ඕනේ අර හෙපරින් සොලියුෂන් එකේ ඒක ඇතුලේ තියෙන නිසා. ඒතර ඒක අපිට ඉන්වෙස්ටිගේෂන් වලට ගන්න බැරිද පුළුවන්? අපිට ඒක සාම්පල් එකක් විදිහට ගන්න බැරිද? ඈ? ඇයි බැරි? ඈ?
ඇයි බෑ? අදහසක් තියෙනවා. ඇයි ඒ ගන්න බැරි? බෑ කියනවනේ හැටි. ගන්න බෑ. ඇයි? මං කියන නිසාද මේ? මං කියන ගන්න පුළුවන් කියලා. ඇයි මං පුළුවන්? හැම එකටම ගන්න බෑ. බ්ලඩ් කල්චර් එකක් කරනවා නම් ලයින් එකේ ඩෙෆිනිට්ලි අපි බ්ලඩ් කල්චර් එකට යවන්න ඕනේ ෆස්ට් සැම්පල් එකම තමයි. ඇයි? ඇයි බ්ලඩ් කල්චර් එකට ඒක යවන්න කියලා කියන්නේ? අපි හිතමු මම ලයින් එක හැරෙල් කරනවා මගේ අතින් මොන හරි එරර්ස් වෙලා ලයින් එකට මොන හරි ජර්ම් එකක් ගිහලා ලයින් එක ඇතුලේ විතර නම් මේක තියෙන්නේ. ලයින් කොලොනයිසේෂන් එකක් නම් තියෙන්නේ. ඇතුලේ තියෙන්නේ ලයින් කොලොනයිසේෂන් එකක් නම් තියෙන්නේ. ඒ ටික අරගෙන විසි කළා මම සෙකන්ඩ් සැම්පල් එක බ්ලඩ් කල්චර් වලට යවන්න ගත්තොත් මම ගන්න ඇඟ ඇතුලේ තියෙන හොඳ බ්ලඩ් වලින්. ඒතර ඒක නෙගටිව් වෙන්න පුළුවන්ද පොසිටිව් වෙන්න පුළුවන්ද? ලයින් එකේ තියෙන හොඳම ජර්ම්ස් ටික මම විසි කළා දාලා ඇඟ ඇතුලේ තියෙන හොඳ බ්ලඩ් ටිකක් තමයි මම යවන්නේ. එතකොට ලයින් කොලොනයිසේෂන්ද නැද්ද කියලා බලා ගන්න මම අනිවාර්යෙන් ෆස්ට් සැම්පල් එක බ්ලඩ් කල්චර් වලට යවන්න ඕනේ. ඒතර මේක ගන්න පුළුවන් බ්ලඩ් කල්චර් එකකට විතරයි. යම් කිසි දෙයකින් බ්ලඩ් කල්චර් එකක් ගන්නවා නම් ඒ පේෂන්ට් තා මොකද්ද මම කරන්න ඕනේ? පෙරිපරල් සැම්පල් එකක් ගත යුතුමයි. ඇයි? මම උත්තරේ ඉස්සෙල්ලා කිව්වා. මට තහවුරු කරගන්න ඕන ලයින් කොලොනයිසේෂන් එක අද තියෙන පේෂන්ට් සෙප්ටික්ද කියලා. සැම්පල් එක ලයින් එකෙන් ගන්න සැම්පල් එක බ්ලඩ් කල්චර් යවුවම සැම්පල් එක පොසිටිව්. ඒ කියන්නේ මොකද්ද? පොසිටිව්. පේෂන්ට් සෙප්ටික්. පෙරිපරල් එක නෙගටිව්. ලයින් එක පොසිටිව්. ඒක ලයින් කොලොනයිසේෂන් එකක්. ලයින් එකේ තමයි තියෙන්නේ. දෙකම පොසිටිව් නම් ලයින් කොලොනයිසේෂන් එකක් ඇති. නමුත් පේෂන්ට් පොසිටිව්. පේෂන්ට්ගේ පේෂන්ට් සෙප්ටික්. ඒ බ්ලඩ් කල්චර් ගන්නවා නම් පෝට් එකක් හික්මාන් එකක් සෙන්ට්‍රල් ලයින් එකක් මොකක් හරි තියෙන කෙනෙක්ගේ බ්ලඩ් කල්චර් ගන්න කිව්වොත් අනිවාර්යෙන් පෙරිපරල් ලයින් එකක් ඕන. ඇයි? මට කොලොනයිසේෂන්ද පේෂන්ට් සෙප්ටික්ද කියලා ක්ලැරිෆයි කරගන්න. පැහැදිලිද ඒක? ඒතර ඒ ෆස්ට් සැම්පල් එක ගන්න පුළුවන් බ්ලඩ් කල්චර් එකකට විතරයි. ෆස්ට් සැම්පල් එක බ්ලඩ් කල්චර් එකකට ගන්නවා නම් අනිවාර්යෙන් පෙරිපරල් සැම්පල් එකක් ගන්න. එතනින් එහාට මට අවශ්‍ය ප්‍රමාණයට මිලිලීටර් ගානක් අරගෙන කුප්පි ඕන ගානකට දාලා යවන්න පුළුවන්. ඒක ඉෂුව එකක් නෑ. දැන් බ්ලඩ් සැම්පල් අරන් ඉවරයි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් හිතා ලයින් එකෙන් මම දැන් බ්ලඩ් ගත්තා අවසාන වශයෙන් බ්ලඩ් ටිකක් අරගෙන අයින් කරා. දැන් ලයින් එකේ මොනවද තියෙන්නේ? බ්ලඩ්. අන්තිමට ගත්ත බ්ලඩ්. ඒතකොට මම දැන් මොකද කරන්නේ? දැන් මම ලයින් එක වහන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? ඈ මුලදී පටන් ගන්නකොටම කිව්වනේ මම කලින් දවසේ කරපු එක ඉතිරි කැල්ල මම අයින් කරනවා මේ සැරේ කියලා. මම හෙපරින් ලොක් එකක් දාන්න ඕනේ. ඒක අන්තිමටම අරන් තියෙන්නේ බ්ලඩ්. ඒතර හෙපරින් ලොක් එකක් දැම්ම හරිද වැරදිද? හරි. ගැටලුවක් නැහැ. හැබැයි ලයින් එක ඇතුලේ තියෙන බ්ලඩ් ටික හොඳට වොෂ් වෙලා යන්න එපා. මේ ක්ලොට් වෙච්ච නේ ෆ්‍රෙෂ් බ්ලඩ් තියෙන දැන් ගත්තා. එන්නේ සැම්පල් ටික ගත්තා. ඒතර මේ ටික හොඳට වොෂ් වෙලා යනවා. ඒතර මම නෝමල් සෙලෙන් දාලා හොඳට වොෂ් කරන්න ඕනේ ලයින්. සාමාන්‍යයෙන් අවම වශයෙන් 10 cc වක් දාලා වොෂ් කරනවා. 20 cc දැම්ම ප්‍රශ්නයක් නැහැ. නෝමල් සෙලෙන් ඊට පස්සේ තමයි හෙපරින් ලොක් එක දාන්නේ. හැම වෙලාවෙම සැම්පල් එකක් ගත්තත් මොනවා කරත් හෙපරින් ලොක් එකට කලින් ප්‍රොසීඩියර් එකේ තියෙන කලින් ස්ටෙප් එක නෝමල් සෙලෙන් දාන්නේ. අවසාන ස්ටෙප් එක හෙපරින් සොලියුෂන් එක හෙපරින් ලොක් එක දාන එක නම් ඊට කලින් ස්ටෙප් එක හැම වෙලාවෙම නෝමල් සෙලෙන් දාලා ෆ්ලෂ් කරනවා. හරි. ඊට කලින් නෝමල් සෙලෙන් දාලා ෆ්ලෂ් කරන්න වොෂ් වෙන්න කලින් ඕන දෙයක් කරතේ. බ්ලඩ් ගන්න. බ්ලඩ් අරගෙන ඉවර යන සෙලයින් දාන්න. බ්ලඩ් අරගෙන ඉවර යන ඇන්ටිබයොටික් බෝලස් දෙන එකක් දෙන්න ඕන දෙයක් කරන්න. මොනවා කරත් අන්තිමට ලයින් එක වහන්න නම් යන්නේ. ලයින් එක ක්ලෑම් කරන්න නම් යන්නේ. අවසාන ස්ටෙප් එක හෙපරින් සොලියුෂන් එක ඊට කලින් ස්ටෙප් එක නෝමල් සෙලෙන්. ඒ දෙක අතරට තාම මුකුත් වැටෙන්නේ නැහැ. හැබැයි නෝමල් සෙලෙන් දාලා ෆ්ලෂ් කරන ස්ටෙප් එකටයි බ්ලඩ් ගන්න එකටයි අතර තාම වැටෙන්න පුළුවන්. ලේ ගන්නක් තියෙනවා. ඇන්ටිබයොටික් මොනවා හරි දෙන්නක් තියෙනවා. බ්ලඩ් ටික අරගෙන ඇන්ටිබයොටික් ටික දීලා ආයෙ නෝමල් සෙලෙන් ෆ්ලෂ් කරලා ඊළඟට තමයි හෙපරින් සොලියුෂන් එක දාන්නේ. බ්ලඩ් ගන්න තියෙනවා. සේලයින් දානවා. රයිට්. බ්ලඩ් අරගත්ත සේලයින් දානවා. සේලයින් ටික ඉවරනාට පස්සේ ආයෙ අන්තිමට සේලයින් වලින් ෆ්ලෂ් කරා හෙපරින් ලොක් එක දානවා. අවසාන ස්ටෙප් එක හෙපරින් ලොක් එක ඊට කලින් එක නෝමල් සෙලෙන් ෆ්ලෂ් කරන ඊට අමතරව අතරමඟ ඕන තරම් පළවෙනි සැම්පල් එක විසි කරාට පස්සේ පළවෙනි සැම්පල් එක ඩිස්කාඩ්. ඒ අතරතුර ඕන තරම් කැලි ඇඩ් වෙන්න පුළුවන්. බ්ලඩ් ගන්න විතරයි නම් බ්ලඩ් විත්ඩ්‍රෝවල් වලින් පස්සේ ක්ලෝස් කරන්න. බ්ලඩ් ගන්නයි ඇන්ටිබයොටික් දෙන්න මොනවා හරි තියෙනවා නම් බ්ලඩ් ගන්න නැහැ. ඇන්ටිබයොටික් සේලයින් මොනවා හරි දෙන්න විතරයි තියෙන්නේ. ෆස්ට් සැම්පල් එක ඩිස්කාඩ් කරා
පරණ සාම්පල් අයින් කරන්න එපා. අයින් කළා සේලයින් කනෙක්ට් කරන්න පුළුවන්. සේලයින් ටික ෆ්ලෂ් කරලා දාලා සේලයින් එක දාන්න නැත්නම් ඇන්ටිබයොටික් දාන්න පුළුවන්. ඒත් අවසාන ස්ටෙප් එක නේ වහනකොට හෙපරින් සොලියුෂන් ඊට කලින් එක නොමසෙ. පැහැදිලිද? ඕක CVP ලයින් එකටත් ඔය විදිහම කරනවා. ඊළඟට වැඩගත් මම ඕකේ ඔය තියෙන රූපසනානේ සිරින්ජ් එක මොන වගේද තියෙන්නේ? බ්ලඩ් තියෙන එක දිහා බලන්න. බ්ලඩ් තියෙන එකේ පිස්ටන් එකේ මුදුන එයා බබල් එකක් තියෙනවානේ. ඔක සිරින්ජ් එක අනිත් පැත්තට හැරුවොත් මොකද වෙන්නේ? එයා බබල් එක උඩට යනවා. සිරින්ජ් එක උඩ පැත්තට යනවා එයා බබල් එක. 1cc වල නෑ නම් 1cc වල ඒක තට්ටුවක් දැම්මොත් තමයි එන්නේ. 1cc එක එකනේ අපි ඉන්සියුලින් ගන්නකොට එහෙම ගහලා එයා බබල් එක උඩට ගන්න නෑනේ ගොඩක් වෙලාවට. 1cc වලට අනිත් පැත්තට හැරුවොත් එයා බබල් එක පල්ලෙහාම තියෙනවා. නමුත් මේ ලොකු සිරින්ජ් එක අනිත් පැත්තට හරපු ගමන් එයා ටික උඩට යනවා. එතකොට එහෙම ෆ්ලෂ් කරොත් මොකක්ද වෙන්නේ? ඉස්සෙල්ලම ලයින් එකට යන්නේ එයා. බ්ලඩ් ක්ලොට් වෙන්න මොනවද අවශ්‍ය කරන්නේ? බ්ලඩ් ක්ලොට් වෙන්න එයා කන්ටැමිනේෂන් එකත් වැදගත්. එළියට අරන ටක් ගාලා ක්ලොට් වෙනවා. ඒතර සිරින්ජ් එක හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ මේ අතට. මොනවා කරත් සිරින්ජ් එක හැම වෙලාවෙම මේ අතට. මෙහෙම තියාගෙන අදින්නේ නැහැ. මේ අතරම තමයි අදින්නේ. බ්ලඩ් ගන්න උනත් මෙහෙම ඇද්දොත් මොකද්ද වෙන්නේ? වැකියුම් වෙලා එනවා. එයා චුට්ටක් හරි තියෙන එක දැන් හිතනවා සිරින්ජ් එකක් අපි කැතිරයකට සෙට් කරනකොට සිරින්ජ් එකේ රබර් පිස්ටන් එකේ රබර් කෑල්ලට උඩින් නීඩල් එක ගන්න පොඩි කෑල්ල එයා බබල් එකක් තියෙනවා. ඒක අයින් වෙන්නේ නැහැ නේ කියනවා. ඒකට ඇද්ද ගම මොන විදිහට හුලං අයින් කරලා ගත්තත් එයා අයින් කරලා ගත්තත් පොඩි එයා බබල් එකක් හිටිනවා. මම අර නීඩල් එක ගන්න කෑල්ල තියෙන එයා බබල් එක සිරින්ජ් එක ඇතුළට එනවා. ඒතර ඒ අතට මැද්දොත් හැම වෙලාවෙම මොක උඩහට නැවත නැවත යන්න chance. ඒ නිසා ඒ කොහොම කරත් සිරින්ජ් එක මේ අතරම තමයි අල්ලන්නේ. ඒක මතක තියාගන්න. මොකද හැම වෙලාවෙම ඇතුළට එයා යන එක නවත්තන්න. ක්ලොට් එකක් කරන වෙලාවක වුණත් හෙපරින් සොලියුෂන් එක අපි මම ස්ට්‍රෙන්ත් එක වැඩි කරලා 500 වලට හැද නැත්නම් පියර් සොලියුෂන් එක අරගෙන හරි මේ අතරම තමයි ගන්න. අපි වැකියුම් කරලා ඇදලා ගත්තාම වේන් එක ලයින් එක කොලැප්ස් වෙලා වගේ හරි ඇදලා ඇවිල්ලා වැකියුම් වෙනවනේ. අතෑරපු ගමන් ඇතුළට යන්නේ පියර් සොලියුෂන් එකනේ. ඒතර ඔහම ඇදලා ක්ලොට් එකක් අරින්න ගියාම සමහරවල් පැය දෙක තුනක් දෙනවා. ඇදලා කොහොම හරි මාගේ ළඟ තියෙන පියර් සොලියුෂන් එක ක්ලොට් එකේ ගැටෙන්න සලස්සන. එතකොටනේ ක්ලොට් එක කැඩි කැඩි එන්නේ. අතරමඟ තියෙන නිකන් සේලයින් ටිකක් නම් හැම වෙලාවෙම මම try කරන්න මේ සේලයින් එකට හෙපරින් යවලා ඇදලාම තමයි යවලා මික්ස් වෙලා ගිහලා කොහොම හරි හෙපරින් ටික අරකට ටොක් යන්නත් තමයි කැඩෙන්නේ. එහෙම තමයි ක්ලොට් එක කරන්නේ. පැය දෙක තුන try කළා තමයි ක්ලොට් එක කරගන්නේ. මොකද වැඩිපුර ෆ්ලෂ් කරන්න බෑ ලයින් එක රප්චර් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකෙදි පාවිච්චි කරන්න කියන්නේ 10cc 5cc 1cc පාවිච්චි කරොත් මම දෙන ප්‍රෙෂර් එක පීඩනය හඳා පවතින්නේ මොනවත් එක්ක. ඒකක පෘෂ්ඨ වර්ග ඵලයක් මත මම උසත් එක්කනේ බලපාන්නේ. ඒතර මගේ අතින් දෙන ප්‍රෙෂර් එක 1cc එකක් ගත්තොත් 1cc ප්ලස් කරන්න මම පොඩි තට්ටුවක් දැම්මත් යනවා. කියන්නේ අවුට් එළියට යන ප්‍රෙෂර් එක වැඩි 1cc වලට. ඒ නිසා දෙපැත්තටම බැලන්ස් වෙනවා. ලයින් එකට හානියක් නොවෙන්නත් ඕන. දැන් 50cc එකක් දාලා මට ෆ්ලෂ් කරන්න ගියොත් 10cc හරි අමාරුයිනේ. ඒක දෙපැත්තටම බැලන්ස් වෙනවා. බලන්නකො ආට් වෙනකම් බලලා සේලයින් බෝතලයකින් සේලයින් ටිකක් ගන්න 50cc එකකින් අදින්න ගියාම පන්නක දමන් අදින්න බෑ. 1cc එකෙන් අදින්න දෙයක් නැහැ රුස් කාලේනවා. 10cc එකක් එහෙම. ඒක දෙපැත්තටම බැලන්ස් වෙනවා. මට අපහසුයක් නොවෙන්නත් ඕන ලයින් එකට හානියක් නොවෙන්නත් ඕන. ඒක නිසා සාමාන්‍යයෙන් 10cc තමයි පාවිච්චි කරන්න කියන්නේ. 10cc පාවිච්චි කරනවා. අද මම අර කිව්ව ප්‍රොසීඩර් එකට තමයි මේක සම්බන්ධ සිරින්ජ් එක තියාගන්න පොසිෂන්. සහ මේකෙදි හැම වෙලාවෙම ලයින් එක ෆ්ලෂ් කරනකොට මම කියන්නේ දැන් බ්ලඩ් ගන්න සේලයින් ෆ්ලෂ් කරන්න අන්තිමට සේලයින් ෆ්ලෂ් කරලා ඊට පස්සේ හෙපරින් සොලියුෂන් එක අවසාන ස්ටෙප් එක විදිහට දාන්න. ඔය මොන දේ කරා. සිරින්ජ් එක ක්ලෑම්ප් එක අරින්නේ මම සිරින්ජ් එක කනෙක්ට් කරලා. වහන්නෙත් මම මුලින්ම කිව්වා රනින් ක්ලෑම්ප් කරන්න එපා. ෆ්ලෂ් කරන ගමන් ක්ලෑම්ප් කරන්න. ඒතකොට සිරින්ජ් එක ඩිස්කනෙක්ට් කරන්නේ ක්ලෑම්ප් කරලා ඉවර වෙලා. ක්ලෑම්ප් කරන්නේ නැතුව ඩිස්කනෙක්ට් කරන්නේ නැහැ. ඒ මොනවද මොකක්ද වෙන්නේ? වීනස් ප්‍රෙෂර් එක බැලන්ස් කරගන්න ඇතුළේ බ්ලඩ් චුට්ටක් හරියනවා. ඒක ෆ්ලෂ් කරන ගමන් ක්ලෑම්ප් කරන්න ඕන. ක්ලෑම්ප් එක අරින්න වහන්නේ හැම වෙලාවෙම සිරින්ජ් එක කනෙක්ට් වෙලා තියෙද්දිම තමයි. හරි. ඒක පැහැදිලිනේ. ඇයි එහෙම කියන්නේ? මම දැන් ඉස්සෙල්ලා කිව්ව කර්කර එක්ස්ටෙන්ෂන් කිව්වනේ. ඔබ්ස්ට්‍රක්ෂන්. බ්ලොක් වෙන්න පුළුවන් මොනවාද? බ්ලඩ් ක්ලොට් එකක් වෙන්න පුළුවන්. එයා අර මම කිව්වාගේ සිරින්ජ් එකකින් අපේ අතින් එයා යන්න පුළුවන්. එයා යන්න හේතු කීපයක් තියෙනවා. ඉක්මන් ලයින් එකක් නම් එළියට එන්න එකක් තියෙනවා. ඒ ඩැමේජ් වුණොත් මොනවාද? අතුට එයා යන්න පුළුවන්. බ්ලඩ් ක්ලොට් වෙන්න පුළුවන්. එක්ස්ට්‍රා වැසේෂන් මම අර කිව්වේ උඩදීම කිව්වා ඒක. වේන් එක පංච් කරන තැන ස්කින් පංච් කරන තැන අතර පරතරයක් තියෙනවා. ඒතර ඔය අතරේ ලයින් එක ඩැමේජ් වුණොත් සහ
වේන් එකෙන් එළියටම ඇවිල්ලා කරකිලා ගින් තිබ්බොත් අපි දාන හැම එකම ස්ක්‍රීන් එකට යටින් යනවා. ඔක කීමෝതെරපි එකක් වුණොත් අර කැනල එකක් අවුට් ගිහලා ගියම එකක් අවුට් වුණා වගේම තමයි. ඒක නිසා තමයි දාපු ගමන් එක්ස්රේ එක ගන්න එකේ වැදගත්කම මට සැක සහිතයි නම් ලයින් එක අවුට් ගිහලාද කියලා එක්ස්රේ එකක් කරන් පළවෙනි එකත් එක්ක කම්පෙයාර් කරලා බලන්න. එක්ස්රේ යා ලයින් එකේ යන පුළුවන්. බ්ලඩ් ක්ලොට් හැදෙන්න පුළුවන්. ඩැමේජ් වෙන්න පුළුවන්. පෝට් එකක් නම් ඩැමේජ් වෙන්න ඉතින් අතුලට ගිහලා කවුරුහරි කපන්න ඕනේ. ඒක අතුලට ගිහලා මේ නමුත් ඉක්මන් එක ගන්න නම් ඩැමේජ් වෙන්න chance එකක් තිබ්බා. පික් එකක් නම් එළියේ එන්න එකක් තියෙන නිසා කපන්න පුළුවන්. ඇදලා දාලා කැඩෙන්න පුළුවන් එහෙම. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. right? බ්ලඩ් ක්ලොට් එකක් තිබුත් මම දැන් ඒකත් කිව්වා. ඔය ඩැමේජ් වෙන්නේ නැහැ. ඔක ඉක්මන් වගේ වට තමයි ගොඩක් තියෙන්නේ. හෙල්ත් එඩියුකේෂන් වලදී හෙල්ත් එඩියුකේෂන් වලදී මොනවද වැඩක්? හෙල්ත් එඩියුකේෂන් වලදී මොනවද වැඩක්? ඒකත් හරි වැදගත්. දැන් හික්මන් ලයින් එකක් පෝට් එකක් නැත්නම් CVDs දාලා තියෙන පේෂන්ට් කෙනෙක් කවුරු හරි ඉන්නවනම් විශේෂයෙන් හික්මන් ලයින් එකක හිතන්නකො. ලයින් එකක් එළියට දෙනවා. දැන් මේක පාවිච්චි කරන්නේ කැන්සර් පේෂන්ට් කෙනෙකුට නම් කැන්සර් පේෂන්ට් ලාට කීමෝതെරපි වලට පාවිච්චි කරාම කීමෝതെරපි දුන්නා මොනවද පේෂන්ට් වෙන්න පුළුවන්? කීමෝതെරපි දුන්නා මොනවද වෙන්නේ? බෝන් මැරෝස් වලට. නියුට්‍රොෆෙනික් වෙන්න පුළුවන් නේ. W කවුන්ට් එක අඩු වෙනවනේ නියුට්‍රොෆෙනික් නියුට්‍රොෆිල්ස් අඩු වෙලා ANC එක අඩු වෙලා ANC කියන්නේ මොකක්ද? ANC කියන්නේ මොකක්ද? දන්නේ? ෆුල් බඩ් කවුන්ට් රිපෝට් බලලා තියෙනවද? ඈ? රිපෝට් එක හොඳයිද කියලා මොනවද කියන්නේ? කවුරු ගැහුවොත් එන්නේ? කෙනෙකුට අහනවනේ කවුන්ට් එක ආවද හොඳයිද මිස් කියලා මොකද්ද කියන්නේ? මොකක්ද දිහා බලලා හොඳයි කියන්නේ? ඈ? කවුන්ට් එක තියෙනවා 6000ක්. 7000ක් තියෙන කියන්නේ. හොඳයි කියනවද? WBC එක 7000ක් තිබ්බොත් හොඳයි කියන්න පුළුවන්. කොහොමද හොඳයි කියන්නේ? ඈ? කියන්න. මේක හරි වැදගත් පොයින්ට් එකක් නේ පොයින්ට් ඒවා ඕනේ. يعني උත්තරේ නෝන්ඩි වෙන්නේ නැතුව දෙන්න පුළුවන් වෙනවා. කවුන්ට් එක කොහොමද කියලා අපි කවුන්ට් එක කියලා අදහස් කරන්නේ WBC කියන එකමද? මොකද? ANC කියන්නේ මොකද? ඇබ්සලූට් නියුට්‍රල් කවුන්ට් එක. එතකොට බලන්න WBC 7000 කියලා තියෙද්දි එතන යටින් තියෙනවා බලන්න percentage එක විදිහට N අකුර E අකුර L අකුර ලිම්ෆොසයිට්ස් නියුට්‍රොෆිල් ඉසොනොෆිල් ඒ ටික ඔක්කොම තියෙන percentage එක percentage එකේ total එක 100 වෙනියක්. ඊට අමතරව මුලින්ම diagnose කරපු නම් blast කියලා දාලා. ඒතර කවුන්ට් එක WBC ඉලක්කම අනුව තීරණය කරන්න බෑ. බලන්න නියුට්‍රොෆිල් කොච්චරද blast තියනවද ඒ ටිකත් එක තමයි තීරණය කරන්නේ. නියුට්‍රොෆිල් හොඳටම අඩු වෙනම් percentage 15 10 15 20ක් නම් තියෙන කවුන්ට් එක 7000ක් තිබ්බතර නැහැ. ඒක 20ක් විතර තමයි මගේ ප්‍රතිශක්තියට මට සපෝට් එක දෙන්නේ. 120ක්. ANC එක හරි වැදගත් නේ. ඒතකොට දැන් මේ හෙල්ත් එඩියුකේෂන් එකේදී මට ANC කියන කියලා දෙන්න ඕනේ නැහැ පේෂන්ට් හැබැයි. කීමෝതെරපි යන පේෂන්ට් කෙනෙක් නම් අපි දැනගන්න ඕන කීමෝതെරපි කියන පේෂන්ට් නියුට්‍රොෆිනික් වෙනවා. නියුට්‍රොෆිනික් වුණත් පේෂන්ට්ගේ ඉන්ෆෙක්ෂන් වලින් නවත්තන්න මොකද කරන්නේ? හයිජින් එක ඕනේ නැද්ද? මම කොච්චර හොඳට ගෑබුවත් මම අපිරිසිදු වෙනවා මට ඉන්ෆෙක්ෂන්ස් එන්න පුළුවන්. ඒ කියන්නේ මම හෙල්දි කෙනෙක් නම් මට හෙම්බිරිසාවක් හැදලා මොකද ප්‍රශ්නයක් නෝනාට හොඳටම නියුට්‍රොෆිනික් පේෂන්ට් කෙනෙකුට හෙම්බිරිසාවක් හැදලා ජීවිතේ වල නැති වෙන බැරි නෑ. සාමාන්‍ය කෙනෙකුට හිතකර විදිහට තියෙන දේවල් නියුට්‍රොෆිනික් කෙනෙකුට හිතකර වෙන්න පුළුවන්. තමන්ගේම නම් මවුත් කෙයායක උනත් වැදගත් නැත්නම් රටසෝදනකේ ඔරල් හයිජීන් එක හරි වැදගත්. හිතකර බැක්ටීරියා කටේ තියෙන දේවල් ගොඩ නියුට්‍රොෆිනික් උනත් හිතකර වෙන්න පුළුවන්. ඩයරියා එන්න පුළුවන්, වොමිටිං වෙන්න පුළුවන්. ඊ ඇටැක් එක ප්‍රශ්න ඇවිල්ලා ඕන දෙයක් යනවා. එදෙන් සෙප්ටික් කියලා නැති වෙන්න උනත් පුළුවන්. ඒ කියන්නේ නියුට්‍රොෆිනික් පේෂන්ට් වලට සබ්සිඩිස් දානවා. කලාතුරකින් කරන්නම දෙයක් නැත්නම් දාන සබ්සිඩිස් දාන්න බෑ කියලා කියනවා. දැන් ෆොරින් බොඩි එකක් දාන්න සෙප්ටික් වෙන්න පුළුවන්. කවුන්ට් එක ගොඩ අඩු වෙනම් එන්ජියර් එහෙම දාන්න try කරනවා, කැතියටර් දාන්න try කරනවා. අපි පහසුවට ඇඳේ චූ කරගත්ත ළමෙක් හරි වැඩි හිටියෙක් වුණත් අපි කරන්නේ සාමාන්‍යයෙන් ටකලානේ කැතියටර් කියන්නේ ඉන්ෆෙක්ෂන් වල හයිම රිස්ක් තමයි. විශේෂයෙන් ෆීමේල් ලගේ යුරෙත්‍රාක් කොටයින්. ඒතර යාළුවට පටගාලා ඉන්ෆෙක්ෂන් වෙනවා. ඊට වඩා ගොඩක් සේෆ් ඇම්පස්යක් නැත්තම් පිරිමියා නම් කොන්ඩම් කැතියටර් එකක් දාන්න. අපි ලේසියට කැතියටර් කියලා පොලි කැතියටර් ගම දැම්මා. ඒක නෙවෙයි අත්‍තරම හරිම තැන. මොකද අපි පහසුවට එහෙම කරගන්නවා තමයි. ළමයිට පිරිසිදු කරගන්න තේරෙන්නේ නැහැ. එතකොට
ළමයි කැම්පස් එකේ දාන එකේදී අපිට තියෙන ගැටලුව රෑෂස් එනේ. ළමයට තේරෙන්නේ නැහැ ළමයා හැම වෙලාවෙම තෙත් වෙච්ච හැම වෙලාවෙම අයින් කර ගන්න බැරි නිසා. ඒතකොට ඒ අරනකොට හොඳම දේ කැම්පස් එකක් නැත්නම් patient ඇඳේ යන්න දෙන්නේ. කැතීටර් කියන්නේ patient infections වලට අපිට අල්ලු කරන එකක්. ඒතකොට ඒ වගේ දැන් ඒ මොන දේ වුණත් පෝට් එකක් දාලා තියෙන කෙනෙක්ට වැදගත් hygiene එක. ප්‍රතිපරිදි හොඳට සෝදලා අයන් කරලා අඳින්න පුළුවන් නම් වඩාත් හොඳයි. තද අවුවේ වේලන්න. hand washing very important ඕනම කෙනෙකුට. patient පෝට් තිබ්බත් නැත්නම් hand hygiene ඒකෙන් තමයි සියලුම දේවල් අපි ක්‍රොස් කරගන්නේ. මොන විදිහට හිතුවත් හත් දෙක හොතන එක වැදගත්. ඒ වැදගත්කම් patient කියලා දෙනවා. hand hygiene, patient ගේ hygiene එක, oral hygiene සහ nutrition. අපි අඩුවෙන් ප්‍රතිශක්තිය වැඩි කර ගන්න ඕනේ. හොඳට නියුට්‍රිෂන් ගන්න ඕනේ. ඒ ගැන අපි සැලකිලිමත් වෙලා patient දැනුවත් කරන්න ඕනේ. තාම නෑ. ඉක්මන් ලයින් එකක් වගේ නම් පෝට් එකට එච්චර වැඩක් නෑ. ඉක්මන් ලයින් එකක් වගේ නම් ඩැමේජ් කරගන්න එක නවත්තන්න. ඉක්මන් ලයින් එකක් වගේ නම් දැන් විශේෂයෙන් ළමයි නම් මම කිව්වේ නිපල් එක අවටින් එළියට කැලි දෙක තුනක් තියෙනවා. එතන පොඩි සූච් එකක් දාලා තියෙනවා. කාලයක් ගියාම එතන හෝල් එක ඇදලා අර සුප්‍රා පීබී කැතීටර් කරා වගේ ගැලවෙන්නේ නෑ. ඇතුලෙන් හිර වෙලානේ තියෙන්නේ. වෙන්න පුළුවන් වැඩේ ළමයෙක් නම් වඩාගෙන හිටියම ළමයාගේ ලයින් එක දැන් මෙහෙම තියෙනවා. වඩාගෙන හිටියම ළමයා පල්ලෙහාට රූට් එකගෙන යනවානේ. රූට් එකගෙන ගියා ඉස්සලා යනවනේ බරට දරාගෙන ටික මෙහෙම වඩා ගත්තා ටිකක් වෙලා ගියාම පල්ලෙහාට යනවා. ඒතර අපි සාමාන්‍යයෙන් අමල මෙහෙම උස්ස ගන්නවානේ. මෙහෙම උස්සුවාම පල්ලෙහාට ගිහලා හිර වෙලා තියෙන ලයින් එක එහෙම තියෙද්දි අපි ඇදලා ගන්නවා. ලයින් එක එහෙම තියෙද්දි ළමයා උඩහාට ගත්තම ලයින් එක ඇදලා එන්න පුළුවන්. ඒ නිසා එතනදී ළමයා ඒ වගේ ළමයෙකුට නම් ඒ වගේ වෙලාවකදී ළමයා ඉස්සරහට කරලා ලයින් එක අපි දෙන්න අතරේ අම්මා සහ ළමයා අතරේ තද නොවී තියෙන ලයින් එක ඕපන් වෙන්න අරගෙන උඩහාට ගන්න ඕනේ එහෙම ගන්න. ඒ ළමයින්ට නම් විතරයි. දැන් ඉතින් පෝට් ගොඩක් පාවිච්චි වෙන්නේ ඉක්මන් පාවිච්චි වෙන්නේ නැති නිසා ඒක එච්චර වැදගත් නෑ. නමුත් ලයින් එක ඇදෙන්න තියෙන chance එක එකෙන් වළක්ව ගන්න ඕනේ අපි. ඇත්තොත් ඇදෙන්න පුළුවන්. ලයින් එක ඇදෙන්න තියෙන chance එක තමයි වළක්ව ගන්න. ඉතින් ළමයින්ට නම් අපි කියනවා ටිකක් තද ටී-ෂර්ට් එකක් වගේ එකක් අඳන්න ළමයින් මේ උස්සලා බලලා අදින්න බැරි වෙන්න. ඒක ලයින් එක හොයාගන්න විදිහ නේද? තද වෙලා තිබ්බත් ළමයා ට්‍රක් ගාලා ලයින් එක අල්ල ගන්න බැරි තැනක. පහසුවෙන් අල්ල ගන්න බැරි තැනක තියාගන්න ඇඳුම් අඳවන්න කියලා. ඒ වගේ ඇඳුම් අඳවන්න කියලා පිරිසිදුකම ඇති කරලා ළමයින්ට තියුණු ආයුධ වගේ දේවල් කතුරු වගේ දේවල් දෙන්න පළයට කපා ගන්න කියලා සහ හික්මන් ලයින් සහ පෝට් තියන අයට නාන්න කියනවද නැද්ද? හික්මන් ලයින් නැති වෙන කෙනෙකුට නාන්න කියනවද නැද්ද? කියනවද? පෝට් එකක් තියෙන කෙනෙකුට නාන්න කියන්නේ අවුරුදු දෙකක් පෝට් එකක් දාලා තිබ්බොත් නාන්නේ අවුරුදු දෙකේ. එහෙමද? කොහොමද කියන්නේ? හික්මන් ලයින් එකක් දාලා තියෙන කෙනෙකුට නම් නාන්න පුළුවන්. ෂවර් බාත් ඕන තරම්. කිසි ගැටලුවක් නැහැ. වතුර උඩුගම් බලා යන්නේ නැහනේ. හිටගෙන නැවොත් පල්ලෙහින් බ්‍රෙස්ට් එක වටින් ස්කින් එක පංච් කරලා වේන් එක පංච් කරලා මෙහෙ. නානකොට මෙහෙම වතුර ගිහලා මෙහෙම ගිහලා ලයින් එකෙන් යන්නේ නැහැ. ඒක පල්ලෙහාට යනවා. ෂවර් බාත් කරන්න පුළුවන් ඕන තරම්. හැබැයි ඩයිව් කරන්න බෑ. වතුර කිමිතුනොත් ඒක හරහා යන්න පුළුවන්. ඩයිව් කරන්න බෑ. ෂවර් බාත් ඕන විදිහට ගන්න පුළුවන්. පෝට් එකක් නම් ඕන දෙයක් කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. කනෙක්ට් එක දාලා නැත්තම් පෝට් නීඩල් එක ගහලා නෙවෙයි නම් ඉන්නේ. ගෙදර ගිහිල්ලා නම් ඉන්නේ පේෂන්ට් ඕනම දෙයක් කරන්න පුළුවන්. හරි. එකම දේ මෙතන නිකන් පිරිමියෙක් නම් නිපල් එකක් වගේ අර කෑල්ල පොඩ්ඩක් ඉස්සිලා තියෙන්න පුළුවන්. ඉතින් එතෙන්ට ඍජු පහරක් වැදෙන එක නවත්ත ගන්නවා. මොකද මේ පෝට් එකේ මම අර පෙන්නවා උඩ පැත්තේ තියෙන ඩ්‍රම් එක රබර් ඩ්‍රම් එකක් ඒක 5000 වතාවක් විතර පංච් කරන්න පුළුවන් කියලා. යටි පැත්තේ තියෙන්නේ යකඩ තහඩුවක්. ස්ටිල් ප්ලේට් එකක් තියෙනවා. ඒතර ඩ්‍රම් එක මෙහෙම පංච් කරලා මම ගැහුවම නීඩල් එක දැන් අපිට බය හිතනවනේ. ඩ්‍රම් එක ගැහුවම මෙහෙම නීඩල් එක ගිහිල්ලා ඩ්‍රම් එක හරහා ගිහිල්ලා අරගෙන පල්ලෙහාට ගියොත් ආයෙලියෙන්. එහෙම යන්නේ නැහැ. ඒක ගිහිල්ලා හැම වෙලාවෙම අර ප්ලේට් එකේ වදිනවා. එතනින් එහාට යන්නේ නැහැ. කොහොම කරත් නීඩල් එක ඇන්ගල් කට් එකක් නේ තියෙන්නේ. ඒක නිසා ප්ලේට් එකට වැදුනා කියලා ගැටලුවකුත් නැහැ. සේලයින් එළියට යන්න දුවන දැන් මෙහෙම රවුම් කට් එකක් නම් තියෙන්නේ. ගිහිල්ලා ප්ලේට් එක වැටුනොත් එimhe සීල් වෙන්න පුළුවන්. ඒතර යන්නෙත් නැහැ එන්නේ. නීඩල් එක පෝට් නීඩල් එකෙත් එහෙම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය නීඩල් වගේ ඇන්ගල් කට් එකක් තියෙන. ගිහිල්ලා තුඩ වැදුනා. එතනින් එහාට යන්නේ නැහැ. ෂුවර් ප්ලේට් එකේ වැදුනා කියලා. හැබැයි ඉතින් බ්ලඩ් හරි සේලයින් හරි ඒක ඇතුළේ නොගිහින් හරින්නෙත් නැහැ. ඇන්ගල් කට් එක ගන්න එළියට යනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හෙල්ත් එඩියුකේෂන් එකේදී අර ඩැමේජ් කරගන්න එක නවත්ත ගන්න පුළුවන් තරම් අවශ්‍ය කරන දේවල් උපදෙස් ටික දෙන්න ඕනේ. සහ මේ හයිජීන් එක නියුට්‍රිෂන් ගන්න පේෂන්ට් ගොඩක් පැහැදිලි කරන්න ඕනේ. ඒ ටික හෙල්ත් එඩියුකේෂන් එකේදී වැදගත්. සහ ඉතින් අපි මුලින් කොහොමද ප්‍රොසීඩියර් කරන්න ඉස්සෙල්ලා ප්‍රොසීඩියර් ගැන නැත්නම් මේ ලයින් එක ගැන පේෂන්ට් දැනුවත් කරන්න ඕනේ. කන්සර්න් ගන්න ඕනේ. ඉස්සරහට අපි කන්සර්න් ගත්තා. මේ වගේ දෙයක් දානවා මෙහෙම
කැමැත්ත ප්‍රකාශ කරනවා. ඒතකොට ඉතින් පේෂන්ට් දැනුවත් කළානේ අපි කැමැත්ත ගන්න නිකන් මෙහෙම එකක් දානවා අස්සම් කරන්න කියලා ගන්නවනේ. පෝට් එකක් දාන්න අස්සම් කරන මම පෝට් එකක් දැමීමට කැමතියි කියලා ලියලා අස්සම් කරා. කවුද පැහැදිලි කරලා කියලා දීලා අස්සම් කරන්නේ? ගන්නවද? ගන්නවද? හරි ගන්නවා නම් හොඳයි. නැත්නම් කරන්න දෙයක් නැහැ එහෙමනේ කරන්නේ. සර්ජිකල් ප්‍රොසීඩර් එකක් A to Z පැහැදිලි කරලා අස්සම් ගන්නවා. ආවොත් කොරෝනා පේෂන් කෙනෙක් කියන වැඩම ඒක කොහොමද කරන්නේ කියලා කලාතුරකින් කියන තමයි ප්‍රශ්න අහන්නේ. ඉතින් අපි මේ මෙහෙම එකක් කරන්න යනවා කැමැත්ත දෙන්න ඕනේ කියලා ලියලා අස්සම් කරගන්න කෙනෙක් කරන්නේ එහෙමද නැද්ද? එහෙම තමයි ඉතින් පිළිගන්න කරන විදිය මේක තමයි කරන්නේ නැද්ද? මම නම් එහෙමයි නැද්ද? මම කියමයි කියලා කියන්නෙත් නැහැ. හරි තමයි. කොහොම හරි පේෂන් දැනුවත් වෙන්න ඕන ලයින් එකේ ප්‍රශ්න ඒකේ පේෂන් දැනුවත් වෙන එකේ වැදගත්කම තමයි ඔය මොන හරි මම කියපු විදිහේ ගැටලුවක් ආවොත් එයා ඒක දැනගත්තොත් තමයි ආපහු අපිට එන්නේ. මේක ගැටලුවක් කියලා තේරුනොත් නේ ඔය ඩැමේජ් කැතිය ඉක්මන් කැතියට ගන්නම් කපා ගත්තොත් මොකද්ද වෙන්නේ කියලා එයා දැනගෙන හිටියොත් තමයි කපා ගත්ත ගමන් ඊළඟ තැනට යන්නේ යා. ડોක්ටර් කෙනෙක් ගාවට ටක් ගාලා යනකොට මොකද කරන්නේ ප්‍රශ්නයක් නැහැ කපා ගත්තත් එහෙම කියලා හිතනවා නැත්තම්. ඊටසේ ඒ ටික දැනුවත් වෙන්න ඕන. අර මං කිව්වා සිරින්ජස් වල පාවිච්චි කරන ප්‍රමාණය 5cc වල නම් සයි ප්‍රමාණය 125 සීට් කරනවා අර කියන වෙලාවන 25 සීට් කරන්නේ 10 වගේ පාවිච්චි කරන හොඳ ලයින් එකේ පරිස්සමට සහ අපේ පහසුවට දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. හරි මම කියපු දේවල් වල මොනවද ගැටලු තියෙනවා. තේරුණාද මම කිව්වේ? ඔය ටික තමයි මම ඔය ඇතුලේ කතා කරන්න බලාපොරොත්තු. දැන් අර ප්‍රශ්නාවලියේ ගැටලු තියෙනවද ඔක ඇතුලේ? ප්‍රශ්නාවලිය දේවල් තියෙනවද? උත්තර දුන්නා නේද? දැන් අහන්න පුළුවන් ඕන දෙයක්. දැන් ඕක ඇතුලේ ඔයාලට තිබ්බ ගැටලු ඕන එකක් අහන්න.